හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසරණේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ ධර්ම දේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චන්දෝනු ලෝකස්මින් කුතෝ නිදානෝ විනිච්ඡයා වාපි කුතෝ පහූතා කෝදෝ මෝස වජ්ජංච කතං කතාච යේ වාපි ධම්මා සමනේන බුත්තාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල එක් දින භාවනා වැඩසටහන සඳහා මාතෘකාව සපයාගෙන තියෙන්නේ විශේෂයෙන්ම සුත්ත නිපාතේන කලහ විවාද සූත්‍රයෙන්. ඉතින් ලෝකේත් ලංකාවෙත් මේ දවස්වල කලහ විවාද බහුලයි. ඒ නිසා මම හිතනවා කලහ විවාද ගැන ටිකක් සාකච්ඡා කරන්න එකේ වරදකුත් නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේම අහන ප්‍රශ්නයක් තමයි මේක. ඉතින් මේ පිටුතුන් අහලා ඇති ඇත්තටම මේ එක්තරා බුදුරජාණන් වහන්සේ නමකට, ඒ කියන්නේ ඕනම බුදුරජාණන් වහන්සේ නමකට, සර්වඥයන් වහන්සේ නමකට උන්වහන්සේගේ ජීවිතයේ අත්දකින්න ලැබෙන එක සුවිශේෂී අවස්ථාවක් තමයි අතිශය බහුල ප්‍රමාණයක් දෙවියන්, මිනිසුන්, බඹුන් ඒක රාශී වෙන අවස්ථාවක්. ඒක උන්වහන්සේගේ බුදු සාසනයේ එක අවස්ථාවලු වෙන්නේ, ඒ කියන්නේ එපමණ පිරිසක් එකට සහභාගී වෙන අවස්ථාව. ඒකට කියනවා මහා සමය කියලා. ඉතින් මේ බඳු අවස්ථාවක් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේටත් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මහා සමය කියලා සූත්‍ර දේශනාවකුත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ හෙළි කරනවා මේ දිව්‍ය පිරිස්, මේ බ්‍රහ්ම පිරිස් අද මේ සමාගමයට පැමිණලා ඉන්නවා කියලා. ඒ විස්තර සහිතව, නම්ගම් සහිතව බුදුරජාණන් වහන්සේ හෙළි කළක් තියෙනවා. අන්නේ මහා සමය අවස්ථාවේදී විවිධ දෙවියන් පැමිණියාම ඒගොල්ලන්ගේ විවිධ චරිත තියෙනවා. ඒගොල්ලන්ට විවිධ ප්‍රශ්නත් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට තියෙන විවිධ චරිත, විවිධ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේම දැනගෙන ඊට පස්සේ ඒ අයගේ යහපත වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ඒ අයට ධර්මයක් දේශනා කරනවා. ඒ දේශනා කරන්නේ නිර්මිත බුදුරජාණන් වහන්සේ කෙනෙකුමවලා. දැන් මේ කලහ විවාද සූත්‍රයත් ඔන්න ඔය වගේ තමයි දේශනා වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තවත් බුදු කෙනෙක්ව මවනවා. උන්වහන්සේ විවිධ ප්‍රශ්න නගනවා. එතකොට ඇත්තටම බුදුහාමුදුරුවෝමයි ප්‍රශ්න අහන්නේ. නිර්මිත බුදු කෙනෙක් තමයි ඒතකොට ප්‍රශ්න නගන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම තමයි ඒකට පිළිතුරු දෙන්නේ. එතකොට ඔය සාකච්ඡාව එතකොට ශ්‍රවණය කරන අනිකුත් දෙවියන්, බඹුන් මේ සාකච්ඡාවට හුම්කන් දීලා ඒ අයගේ ප්‍රශ්න මේ සාකච්ඡාව හරහා විසඳීලා ඒ තුලින් ධර්මාවබෝධය කිරීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට උදාහරණයක් වශයෙන් දැන් අපි අහලා තියෙන අර පුරා බෙහෙද සූත්‍රය. මේ පිටුතුන් සමහර විට කියවන්නත් ලැබිලා ඇති. ලොකු සායන වහන්සේ දේශනා 23කින් යුක්තව දේශනා මාලාවක් විදිහට උගාක් අතීතයේදී ඉදිරිපත් කළා මේ පුරා බෙහෙද සූත්‍රය. ඒක අපි මේ නිසරණ වනේදී මුද්‍රණය කරා පොත් 3ක් විදිහට. ඉතින් එතෙන්දිත් ඒ වගේමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේම තවත් නිර්මිත බුදු කෙනෙක් හරහා ප්‍රශ්න නගනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම පිළිතුරු දෙනවා. සෑහෙන ගැඹුරු විපස්සනාවක් කතා කරන සූත්‍රයක්. ඒ වගේමයි දැන් මේ කලහ විවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නයක් නගනවා. කොහොමද මේ ලෝකේ තියෙන විවිධාකාර කලහවන්, ඒ කියන්නේ කලහ කිරීම, විවාද කිරීම, ඊළඟට එන කොටා ගැනීම, ඊට පස්සේ ශෝක කිරීම, හඬා වැළපීම්, ඊළඟට මාන්නක්කාරකම්, අතිමානාක්කාරකම් වගේ සෑහෙන්න රාශියක් කෙලෙස් ස්වභාවයන් හිතේ හටගන්නේ කොහොමද? ඒවට හේතු කුමක්ද? කියලා බුදුරජාණන් වහන්සේම නගන ප්‍රශ්නයට උන්වහන්සේ ඊට පස්සේ පිළිතුරක් වශයෙන් දෙනවා. ඒකට එක මූලික හේතුවක් තමයි ප්‍රිය වස්තුන් කියලා. ඉතින් ඒකත් අමාරු නැහැ තේරුම් ගන්න. මොකද අපි හැමෝටම ප්‍රිය වස්තුන් තියෙනවා. අපි හිතමු අමුදරුවන් කියනවා ප්‍රිය වස්තුන්. එහෙම නැත්නම් යාන වාහන කියනවා ප්‍රිය වස්තුන්. මුදල් හදල් කියනවා ප්‍රිය වස්තුන්. ඊළඟට අපේ ජාතියක්, ආගමක්, ඉතින් මේ විදිහට විවිධාකාර ප්‍රිය වස්තුන් අපි එකිනෙකාට තියෙනවා. ඒවා මූලික කරගෙන එතකොට ඔවුනොවුන් හැන කොටා ගැනීම සිද්ධ වෙනවා. ඊට පස්සේ කලහ සිද්ධ වෙනවා.
විවාද කිරීම සිද්ධ වෙනවා. විරසක භාවයන් සිද්ධ වෙනවා. ශෝක කිරීම සිද්ධ වෙනවා. හඬා වැළපීම් සිද්ධ වෙනවා. ඒතර මූලික හේතුව වශයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ ඒකට පෙන්නනවා මේ ප්‍රිය වස්තුන් තමයි ප්‍රශ්නේ කියලා. ඉතින් එතකොට එතනින් නොනැවති ඊළඟට අහනවා ප්‍රිය වස්තුන් වලට හේතුව මොකද්ද? ඊට ප්‍රිය වස්තුන් වලට හේතුව කාමච්ඡන්දේ වශයෙන් පෙන්වනවා. ඒ කියන්නේ කෙනෙක්ගේ හිතේ ඇති වෙන ආසාවක්. ඒතර ඒ ආසාව මූලික කරගෙන ගිහිල්ලා තමයි මේ ප්‍රිය වස්තුන් අයිති කරගන්නේ. ප්‍රිය වස්තුන් අයිති කරගත්තට පස්සේ ඔන්න ඊට පස්සේ ඒක ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඒවට මසුරුකම් පහළ වෙනවා. ඊට පස්සේ තව කෙනෙක් ඒවා මොන හරි අනතුරකට ලක් කරොත් එහෙම ඔන්න හඬා වැළපෙනවා. අඩදබර පහළ වෙනවා. මසුරුකම් කරන්න සිද්ධ වෙනවා. කලහ විවාද වලට යනවා. දැන් ඔහොම යන මේ ගමනේ අද දැන් තවත් අධීරයකට අපි පැමිණලා තියෙනවා ඊළඟ ප්‍රශ්නයක් විදිහට දැන් බුදුරජාණන් වහන්සේම නගනවා චන්දෝනු ලෝකස්මින් කුතෝ නිදානෝ. ඒ කියන්නේ මේ දැන් කාමච්ඡන්දයට දැන් මේ කතා කරපු කාමච්ඡන්දයට නිදානේ කුමක්ද? හේතුව කුමක්ද? විනිච්ඡයාවාපි කුතෝ පහූතා. ඊළඟට මේ මිනිස්සු විනිශ්චයක් ගන්නෙ කොහොමද? තීරණයක් ගන්නෙ මොන වගේ පදනමක් මූලික කරගෙනද? කෝදෝ මෝසවජ්ජංච කතං කතාච යේවාපි ධම්මා සමනේන වුත්තා. කෝදෝ ක්‍රෝධය, මෝසවජ්ජ කියලා කියන්නේ මුසාවාදය, කතං කතාච කියලා කියන්නේ කෙසේද වෙන්නේ කියලා ඒ අහන විමසන විචිකිච්ඡාව. මේ කියන ශ්‍රමණයන් වහන්සේ දේශනා කරපු අනිකුත් කෙලෙස් ධර්මයන්ට මූලික වෙන්නේ කුමක්ද? හේතු වෙන්නේ කුමක්ද? කියලා දැන් නැවතත් ප්‍රශ්නයක් හදනවා. ඉතින් ඒක අතකින් බැලුවාම මෙතන මේ යෝනිසෝ මනසිකාරයක් තමයි අපිට කියලා දෙන්නේ. ඒ කියන්නේ අපිට නිකන් එළියේ පේන්න තියෙන්නේ යුද්ධ, කලකෝලාහල, එන කොටා ගැනීම, ඔවුනොවුන් හා විරසක වීම, කෑකවුසා ගැනීම. එතකොට ඔවුනොවුන් හා කතා ඒ ඇති කරන විවාද. ඒක තමයි අපිට එළියේ පේන්න තියෙන්නේ. හැබැයි ඒකේ හේතුව අපිට එකපාරට තේරෙන්නේ නැහැ. එතකොට ඒකේ හේතුව ඇහුවාම එතකොට බුදුහාඳුරෝ කියනවා මේවට හේතුව ප්‍රිය වස්තුන් කියලා. ඊට පස්සේ ප්‍රිය වස්තුන්ට හේතුව මොකද්ද කියලා අහුවාම ඒකට උත්තරයක් වශයෙන් තියෙනවා කාමච්ඡන්දේ කියලා. දැන් එතකොට අද අහන ගාථාවේ අද විස්තර වෙන ගාථාවේදී එතනොත් එහාට යනවා. එතකොට මේ යෝනිසෝ මනසිකාරයෙන් එහාට අපිව එකගෙන යන ගතියක් තියෙනවා. අපිට නැත්තම් සාමාන්‍යයෙන් අපි ඒ එළියේ පේන්න තියෙන ඒ සාමාන්‍ය ප්‍රශ්නෙට තමයි අපි විසඳුම හොයන්නේ. අපිට බෑ ඉන් එහාකට ගිහිල්ලා මේකට මෙච්චරක් ගැඹුරක හේතුවක් තියෙනවා කියලා දකින්න අපිට තේරෙන්නේ නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා අපිට නොතේරෙන පැත්තක්, අපිට නොපෙනෙන පැත්තක්, නොදැනෙන පැත්තක් විග්‍රහ කරලා පෙන්නන්නේ. එතකොට අද අහන ප්‍රශ්නේ තියෙන්නේ අර කතා කරන්නේ ඡන්දයට, කාම ඡන්දයට හේතුව වෙන්නේ කුමක්ද? ඊට අමතරව මිනිස්සයෝ දේවල් හා නිශ්චයක් කරගන්න මේවා හොඳයි මේක නරකයි මේක තමයි වෙන්න තියෙන්නේ මේක තමයි නොවෙන්න තියෙන්නේ මේ විදිහට විනිශ්චයක් කරගන්න මොකද්ද භාවිතා කරන්නේ මොකද්ද අනුමානය උපමානය ඊට පස්සේ ක්‍රෝධ කිරීම ඊළඟට මුසාවාදය බොරු කතා කිරීම ඊළඟට විචිකිච්ඡාවන් මේවටත් මොනවාද හේතුව කියලා තමයි ප්‍රශ්නේ නගන්නේ. දැන් ඕකට දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේම පිළිතුරක් දෙනවා. සාතං අසාතන්ති යමාහු ලෝකේ තුමූපනිස්සාය පභෝති ඡන්தோ රූපේසු දිස්වා විභවං භවංච විනිච්ඡයං කුරුතේ ජන්තු ලෝකේ. අතර මේ කලහ විවාද සූත්‍රයත් සුත්ත නිපාතයත් ඒ අදාළේ ගාථා සියල්ලම මේ මුල් බුදු සමයට අයිති. දැන් මේ පින්වතුන්ට මෙහෙම කියනකට වඩා මම කිව්වොත් මංගල සූත්‍රය. දැන් මේ හැමෝම දන්නවා නේද? මංගල සූත්‍රය දහලා තියෙනවා. ඊළඟට කරණීය මෙත්ත සූත්‍රය. ඊළඟට රතන සූත්‍රය. දජග්ග සූත්‍රය. මේ ඔක්කොම සූත්‍ර හරිම පෞරාණික සූත්‍ර. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මුල්ම බුද්ධ ශාසනයේදී කියවෙච්ච සූත්‍ර දේශනාවල්. ඒවා කොයිතරම්නම් ප්‍රචාරය වෙලාද තියෙනවද? නැත්නම් බෞද්ධයන් හා සම්බන්ධ වෙලාද තියෙනවද කියනවනම් ඒවා මිනිස්සු දන්නේ නැහැ. මේවා මේ සූත්‍ර නිපාතේ තියෙන කියන එකවත් දන්නේ නැහැ. මිනිස්සු දන්නේ මේවා තියෙන පිරිත් පොතේ තියෙනවා කියලා තමයි දන්නේ. එච්චරට අර සුත්ත නිපාතයේ තියෙන නැත්නම් ඒ කුද්දක නිකායේ සුත්ත නිපාතයේ තියෙන ඒ බොහොම ප්‍රචලිත වෙච්ච සූත්‍ර දේශනාවන් වෙනමම අරගෙන අපි පිරිත් පොතක් කියලා සංග්‍රහ කරලා ඒවා අපි භාවිතා කරනවා. නමුත් ඇත්ත වශයෙන් ගත්තොත් මේවා අන්තර්ගත වෙන්නේ අර මූලික ඒ සුත්ත නිපාතේ. ඉතින් එහෙම එක සූත්‍රයක් තමයි මේ කලහ විවාද සූත්‍රය කියලාත් කියන්නේ. ඉතින් එතකොට දැන් මේ අහන ප්‍රශ්නේත
පිළිතුරක් වශයෙන් දෙන භාග්‍යතුන් වහන්සේ කියනවා සාතං අසාතන්ති යමාහු ලෝකේ තුමූපනිස්සාය පහෝති ඡන්தோ. දැන් ඔන්න පිළිතුරක් දෙනවා. එතකොට මෙන්න මේ කාමච්ඡන්දයට හේතුව වෙන්නේ සාත අසාත කියන එහෙම නැත්නම් හොඳ නරක කියන සැප දුක කියන වේදනාවයි කියලා. ඉතින් මේක එච්චර අමාරු නැහැ තේරුම් ගන්න. දැන් සැප දුක් වේදනාව. සැප දුක් වේදනාව පහළ වුණාම මොකද්ද අපේ හිතේ ඇති වෙන්නේ? එහෙම නැත්නම් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. දැන් මේ පිංගුතුන් කටපාඩම් කරන් ඉන්නවා අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං. ඔහොම කියන්න පාඩම් කරන් ඉන්නවනේ නේද? ඉතින් එතකොට වේදනාපච්චය මොකක් කියලාද කියන්නේ? මොකද්ද? තණ්හා නේද? වේදනාපච්චය තණ්හා. ඉතින් ඒක තමයි දැන් මේ දීලා දෙන උත්තරේ. ඒ කියන්නේ සාතං අසාතන්ති යමාහු ලෝකේ තුමූපනිස්සාය පහෝති ඡන්தோ. දැන් මේ ඡන්දය කියලා කියන්නේ ආසාව. ඒතර මෙන්න මේ ආසාව එනම් පහළ වෙන්න නම් ඒකට කලින් එහෙනම් මොකද තියෙන්න ඕනේ? වේදනාවක් තියෙන්න ඕනේ. ඒතර මෙන්න මේ සාත අසාත වේදනා කියලා කියන්නේ නැත්නම් සාත අසාත කියන වචනිනුත් පාවිච්චි වෙන්නේ මේ සැප දුක් වේදනා කියන එකයි. ඒතර මේ සැප දුක් වේදනා නිසා තමයි කාමච්ඡන්දේ නැත්නම් ආසාව තණ්හාව කියන එක පහළ වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම හොඳ විපස්සනා කමටහනක්. දැන් අපි හිතන්න ටිකක් අපේ කායානුපස්සනාවත් දියුණු කළා හිතේ සතියක් දියුණු කරගන්නවා. අපිට පුළුවන්කමක් ඇති වුණා අපි දුන්න ආනාපාන සතියක් වඩන්න. නැත්නම් පිම්බීම හැකිලින් භාවනාවක් දියුණු කරන්න. සක්මනක් කරන්න. ඔහොම කරගෙන යනකොට දැන් අපිට තේරෙනවා අපේ කය වෙතට අවධානය පැමිණිච්ච ගතියක්. අපිත් එක්ක අපි ඉන්න ගතියක්. අපිට තේරෙනවා දැන්. දැන් ඔහොම ඉන්නවා කියන්නේ දැන් අපි ගැන අපිට හැඟෙනවා. දැන් අදත් එක මෑණි කෙනෙක් කිව්වේ නේද? Tamanට නිකන් Tamanව තේරෙන්න ගන්නවා. ඉස්සෙල්ලා නම් අපේ හිත තිබුණේ ඔහේ ඉබාගාතේ යමින් අපි ගාව අපේ හිත තිබුණ නැහැ. හැබැයි දැන් එහෙම නෙමෙයි. දැන් අපිත් එක්ක හිත ඉන්න ගතියක්. මම ජීවත් වෙන ගතියක්. මාත් එක්ක මම ඉන්න ගතියක්. මාත් එක්ක යාළු වෙච්ච ගතියක්. ප්‍රබෝධයක්. අපිට තේරෙන්න ගන්නවා. දැන් එතකොට ඔය කයට පැමිණි අවධානය තව ටිකක් කල් යනකොට නිකන් හිත දිහා බලන ගතිය නිතැතින්ම ඇති වෙනවා. මේක දැනටමත් මේ පිංගුතුන්ට ඇති වෙලා ඇති. කියන්නේ හිත දිහා බලනවා. බැලෙනවා කියලා කියන්න පුළුවන්. නිකන් බලෙන් බලනවා නෙමෙයි. නිකන් Tamanට තේරෙනවා දැන් මම මොකද්ද කරන්නේ. ඔය වැඩේ කරන්න එපා. මේ වැඩේ කරන්න. කියන්නේ අර හිතම උපදෙස් දෙනවා නේද? අපේ හිත නිකන් අපිට උපදෙස් දෙන ගතියක්. ළඟින් ඉඳගෙන අපිව දිහා බලන් ඉන්න ගතියක්. අපිව නිකන් මොනිටර් කරන ගතියක්. අපිව නිකන් හැමතිස්සෙම නිරීක්ෂණය කරන ගතියක්. අපිට තේරෙන්න ගන්නවා. ඕක තව එහාට යන්න හිතේ පහළ වෙන හැම දෙයක්ම අපිට තේරෙන්න ගන්නවා. හිතට ද්වේෂයක් පහළ වුණොත් ඔන්න අපිට තේරෙනවා. රාගයක් පහළ වුණත් ඔන්න තේරෙනවා. ඊර්ෂ්‍යාවක් පහළ වුණත් තේරෙනවා. ක්‍රෝධයක් පහළ වුණත් තේරෙනවා. දැන් ඉස්සර නම් අපි ඒවා පහළ වුණාම ඉතින් පොඩ්ඩක් හිත චකිතයකට ලක් වෙනවා. ඇයි මට මෙච්චර මේ සිල් අරගෙනත් මේ වගේ දේවල් හිතෙන්නේ? නැත්තම් මේවා හිතන එක සුදුසුද? එහෙම කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා. නමුත් විපස්සනාවකට නැත්තම් චිත්තානුපස්සනාවකට ධම්මානුපස්සනාවකට පිවිසෙච්ච යෝගාවචරයේකට එහෙම අර පහළ වෙන විවිධ කෙලෙස් ස්වභාවයන් මගේ කරගන්න නැතිව මේවල හුදෙක් කෙලෙස් මේවල හුදෙක් චිත්ත ස්වභාවයක් කියලා දැක ගැනීමේ හැකියාව පොඩ ඇති කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ චිත්තානුපස්සනාව විස්තර කරන බුදුරජාණන් වහන්සේ එතකොට කියනවා සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. දැන් ওই විදිහට විස්තර කරනවානේ. ඉතින් ඒ කියන්නේ හිතේ රාගී සිතුවිල්ලක් පහළ වෙලා තියෙනවා. ඒක ඒ හැටියටම දන්නවා එයා. ආයේ මොකක්වත් මේ තමන්ව සුද්ධ කරන්න, සුදනෙක් කරන්න, සාන්තුවරයෙක් කරන්න යන්නේ නැහැ. මේ රාගසිතක් පහළ වෙලා තියෙනවා. ඒ විදිහටම හඳුනා ගන්නවා. හැබැයි ඒ වෙනුවට අපි හිතමු විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. දැන් ඔන්න පහළලා තියෙනවා නෛෂ්ක්‍රම්‍ය සිතුවිල්ලක්. යමක් පරිත්‍යාග කරන්න අතහැරලා දාන්න යම් සිතුවිල්ලක් පහළ වෙලා තියෙනවා. හැබැයි ඒකටත් දිගට කල්පනා කරන්න, ඒකට අනුග්‍රහ කරන්න, නැගිටලා ගිහිල්ලා ඒක ඉෂ්ට කරන්න එහෙම යන්නේ නැහැ. දැන් ඇයිද මේ සිතුවිල්ලක් පහළ වෙලා තියෙන්නේ. මේකයිලා නෛෂ්ක්‍රම්‍ය සිතුවිල්ලක්. දාන සිතුවිල්ලක්, අතහැරීමේ සිතුවිල්ලක් මේ පහළ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් අපේ හිතේ පහළ වෙන දාන චේතනාව වෙයි. ඒ අනුව අපි හිතමු අපි පිරිසක් එක්ක එකතු කරලා දානයක් දෙන්න ලෑස්ති වෙලා දාන ශාලාවකට ගිහිල්ලා දානයක් සකස් කරලා ඒ දෙන දානයක් දෙන ඒ ක්‍රියාවලියේ දැන් මේ වඩන භාවනාවේ වෙනස මොකක්ද එතකොට?
වෙනසක් තියනවාද? දැන් අපි මේක ක්‍රියාත්මක කළේ නැහැ. නේද? මේ පහළ වෙත ඥාන චේතනාව අපි ක්‍රියාත්මක කළේ නැහැ. මේක ඇවිල්ලා හඳුනාගත්තා. මේක ඇවිල්ලා සිතක්. දානමය සිතක්. නැත්තම් අතහැරීමේ සිතක් මේ පහළ වෙලා තියෙන්නේ. කියලා අන්නේ සිතක් වශයෙන් හඳුනාගත්තා. දැන් අපි හිතමු එහෙම නැතුව අපි හිතමු ඔන්න ලෝභ සිතක් පහළ වෙලා. මොකක් හරි දෙයක් ලස්සන දෙයක් දැක්කා. අපි හිතමු අපි ගමනක් බිමනක් යනවා ඉස්සර එහෙම භාවනාවක් නොකරපු කාලේ අපිට යමක් කමක් නොතිබිච්ච කාලේ අපි එහෙම හිතමු. ඉතින් එහෙම යනකොට ඉතින් මොකක් හරි දෙයක් ඔන්න වැටලා තියෙනවා දැක්කා. ඉතින් දැන් ඒකදී ලෝභයකුත් පහළ වුණා. ඉතින් ළඟ පිට කවුද ඉන්නේ කියලා බලලා ටක් ගාලා ඉතින් ඒක අතට ගත්තයි කියලා කියමුකෝ. නේද? එහෙම සාම වෙන්න පුළුවන් ඉතින් බැරි නැහැනේ. ඉතින් එතකොට මොකද්ද උනේ? ලෝභ සිතක් පහළ වුණා. ඒක එහෙම කියලා මම දැක්කේ නෑ. මේ ලස්සන පර්ස් එකක් වැටලා තියෙන්නේ. මමත් මේ හොඳට මෙහෙම්බත් වෙලා ඉන්න කාලේ කියලා ඉතින් ටක් ගාලා වටපිට බලලා යන්තම් ඒක අරගත්තා. දැන් හැබැයි ඒකේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපි ඒ කෙලෙසට අහු වුණා කෙලින්ම නේද? අපිට ඒක මේ ක්ලේශයක් වශයෙන් හඳුනා ගන්න හැකියාවක් නැහැ. ඒ පහළ වෙච්ච සිතුවිල්ලේ මම ගොදුරම් බවටපත් වුණා, වහලෙක් බවටපත් වුණා. ඒ අනුව මං ක්‍රියාත්මක කළා. ඉතින් අනිත් පැත්තෙන් කියන්න පුළුවන් ඕනනම් ඉතින් මං කර්ම රැස් කරගත්තා. ඉතින් ගොඩක් දේවල් කියන්න පුළුවන්. හැබැයි දැන් එහෙම නැහැ. හිතන්නේ මේම අද ඔන්න සිද්ධ වෙනවා. අදත් ඔන්න යනකොට අපි තුමු කොහොම දෙයක් දැක්කා. ඔන්න ලෝභ සිතක් පහළ වුණා. එතකොට මොකද කරන්නේ? ගිහිල්ලා නැමිලා ඒක ගන්න යනවද, හංග ගන්න යනවද? එහෙම නැත්නම් මේක සිතක් වශයෙන් දකින්න පුළුවන් නේද? අන්න අපිට පුළුවන් නම් මේ පහළ වුණේ ලෝභ සිතක්. කැමැත්තක්, ආසාවක්, කාමච්ඡන්දයක්. ඒ විදිහටම හඳුනා ගැනීම කියන එක එහෙමනම් මේ චිත්තානුපස්සනාවේ එන අතිශය වැදගත් කාරණයක්. අපිට පුළුවන්කමක් ඇති වෙන්න ඕනේ ඒ සිතුවිල්ල ඇති වෙන්න පහළ වුණේ පර්ස් එක වෙන්න පුළුවන්. නැත්තම් මේ ගහක කොළක ගෙඩියක් මලක් වැලක් වෙන්න පුළුවන්. නමුත් ඒක මූලික කරගන්න අපේ හිතේ පහළ වෙච්ච හිත දකින්න. නැත්තම් ඒ පහළ වෙච්ච චේතනාව දකින්න පුළුවන්කමක් එහෙනම් අපි ඇති කරගන්න ඕනේ. එතකොට අපි ඒකේ ක්‍රියාත්මක කිරීමක් නෙමෙයි කරන්නේ ඒ පහළ වෙච්ච හිත දිහා දැකීමක් තමයි අපි කරන්නේ. එතකොට තමයි මේ ධහම හරි ප්‍රකෘති ධහමක් බවට පත් වෙන්නේ. වෙනත් වචනකින් කියනවා සම්දිට්ඨික ධහමක් බවට පත් වෙන්නේ. බුදුරජාන් වහන්සේ කියනවා අපේ හිතේ පහළ වෙන මෙබඳු ලෝභ සිතුවිල්ලක් ලෝභයක් වශයෙන් ඒ අවස්ථාවෙම දැක ගන්න පුළුවන් නම් එහෙමනම් බුදුරජාන් වහන්සේ කියන මෙන්න මේ ධහම සම්දිට්ඨික ධහමක්. කියන්නේ මෙලෝ වශයෙන් මේ මොහොතේදී දැක ගන්න පුළුවන් ධහමක්. මොකද ඒක දැක ගන්න මම ආයි එන ආත්මේ මේ උපදින්න අවශ්‍ය නැහැ. ආයි මෛත්‍රී බුදු සාසනයට යන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වෙලාවේ ලෝභ සිතක් පහළ වුණා. ඒ මොහොතේම ඒක දැකගත්තා. සම්දිට්ඨික දහමක් කියලා කියන්නේ ඒකයි. මේ මොහොතේම දැක ගන්න පුළුවන්. කල් නොයවාම දැක ගන්න පුළුවන්. අපි හිතමු ඊළඟට අපේ හිතේ ද්වේෂ සිතක් පහළ වෙනවා. ඒකත් ඒ වගේම තමයි. දැන් මේ ක්‍රෝධ කියලා ඊළඟට අහනවනේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කෝදෝ මෝස වජ්ජංච කතං කතාච. දැන් මේ තවත් පැති කීපයක්. ක්‍රෝධය කියලා කියන එකද අපිට ව්‍යාපාදේ කියලා ගන්න පුළුවන්. තවත් ටිකක් එහාට ගිය මට්ටමක් ඉතින් ක්‍රෝධය කියන්නේ. ඉතින් එතකොට හිතේ පහළ වෙච්ච ක්‍රෝධයක්. එහෙමත් නැත්නම් මෝස වජ්ජංච මුසාවාදයක්. කතං කතාච හිතේ පහළ වෙච්ච විචිකිච්ඡාවක්. මේවට හේතුව මොකද්ද? කියලත් බුදුරජාන් වහන්සේම අහලා දැන් උත්තරයක් දෙනවා. එතෙන්දිත් කියන්නේ අරකමයි මේ කෝදෝ මෝස වජ්ජංච කතං කතාච ඒතේපි ධම්මා ද්වයමේව සම්තේ. එතකොට මේ කියන ඒ අකුසල් ස්වභාවයන් කියලා අපි කිව්වොත් ඒවටත් හේතුව පෙන්වන්නේ අර සාත අසාත කියන ඒ සැප දුක් වේදනා කියන එකමයි. ඒ කියන්නේ අපේ හිතේ යම් දුක් වේදනාවක් පහළ වුණා නම් සමහර විට අන්න ඒ මූලික කරගෙන ක්‍රෝධයක් පහළ වෙන්න පුළුවන්. එච්චර අමාරු නෑනේ ඒක තේරුම් ගන්න නේ. දැන් අපි හිතමු අපි ගමනක් බෙමනක් යනවා නැත්නම් රූප වාහිනී මොකක් හරි දෙයක් දකිනවා. යම්සි කෙනෙක් කරන නරක වැඩක් දකිනවා. ඉතින් එතකොට හිතේ පහළ වෙන්නේ එක්තරා අන්දමින් බැලුවම දුක් වේදනාවක්, නොරුස්නා ගතියක්, දුම්නසක්. ඒත් එක්කම එතකොට අනිත් පැත්තට ද්වේෂයක් පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ පහළ වුණේ දුක් වේදනාවක්, ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අනිත් පැත්තට ක්‍රෝධයක් පලි ගන්න ඕනේ.
දෙකක් කියන්න ඕනේ. දෙකක් දෙන්න ඕනේ කියලා ඔන්න අනිත් පැත්තට පලි ගන්න අදහසක් ක්‍රෝධයක් හිතේ හට ගන්න පුළුවන්. හැබැයි ඒ පලි ගන්න චේතනාව, ද්වේෂ සහගත ස්වභාවය, ව්‍යාපාදය ඒක එන්න කලින් පොඩ්ඩක් අපේ වෙතටම අවධානය යොමු කරලා බැලුවොත් තියෙන්න පුළුවන් අර දුක් වේදනාවක්. දැන් මේ විදිහට ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා රූපේසු දිස්වා විභවං භවංච විනිච්ඡයං කුරුතේ ජන්තු ලෝකේ. දැන් මේ සාමාන්‍ය මිනිස්සයෝ මේ රූපය දිහා බලලා තමයි විනිශ්චයක් කරන්නේ. දැන් ඒ කියන්නේ රූප. දැන් මේ එළියේ අපිට පේන්න තියෙන ඒ ටිකනේ. අපි වෙච්චර වැඩි හිතන්නේ නැහැ, ගැඹුරින් ඇතුළට යන්නේ නැහැ. ඉතින් අපි වෙනෝ නිකන් මතු පිටින් දකිනවා. මේ ලස්සන අය ඉන්නවා, කැත අය ඉන්නවා, හොඳ අය ඉන්නවා, නරක අය ඉන්නවා. එයා දැන් ඉපදිලා ඉන්නවා, එයා දැන් ලෙඩ වෙලා ඉන්නවා, එයා දැන් මිය යමින් ඉන්නවා. ඉතින් ওই විදිහට මේ රූප ටික දිහා බලලා සාමාන්‍ය අපිට පේන දේවල් මේ රූප ටික දිහා බලලා තමයි විනිශ්චයක් කරන්නේ. ඉතින් බැලුමට ඉතින් එච්චර අර පාලි ගාතාව අමාරුයි වගේ තේරුණාට බුදුරජාන් වහන්සේ දෙන පිළිතුරේ තියෙන්නේ අපි කාටත් තේරුම් ගන්න පුළුවන් ධමයක්. රූපේසු දිස්වා විභවං භවංච. එතකොට මේ රූපවල අපිට දකින්න තියෙන මේ භෞතික ලෝකයේ තියෙන විවිධ රූපවල තියෙන ඇතිවීමත් නැතිවීමත් දිහා දැකලා ඒවා හට ගන්න ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, ඒවා පවතින ස්වභාවය ඒවා දිහා දැකලා තමයි විනිච්ඡයං කුරුතේ ජන්තු ලෝකේ මේ මිනිස්සු විනිශ්චයක් කරන්නේ. හොඳයි කියලා හිතාගන්නේ. මේ රට දැන් දියුණු වෙනවා කියලා හිතන්නේ. මේ රට දැන් පිරිහෙනවා කියලා හිතන්නේ. ආර්ථිකය ගොඩ යනවා කියලා හිතන්නේ. ආර්ථිකය වැටෙනවා කියලා හිතන්නේ. ඒ විදිහට අපි විවිධ විනිශ්චයන් කරනවා. මේ රූප ටික දිහා බලලා. හැබැයි ඒක අපිට පේන්නේ නැහැ මේ මිනිස්සුන්ගේ ಗುಣධර්ම. ඒක අපිට පේන්නේ නැහැ. ගුණධර්ම වල වර්ධනයක් තියනවාද නැත්නම් ඒකේ අඩුවීමක් තියනවාද? මිනිස්සු වැඩි පිරිසක් නිවන් දකින්න උත්සාහන්ත වෙනවද? එහෙම නැත්නම් අපාගත වෙන්න උත්සාහන්ත වෙනවද? ඒ ඉතින් අපිට එච්චර පේන්නේ නැහැ. අපි අර විනිශ්චය කරන්නේ මේ බාහිර පේන දේ දිහා බලලා තමයි. කෝදෝ මෝස වජ්ජංච කතං කතාච ඒතේපි ධම්මා ද්වයමේව සම්ති. කතං කතේ ඥානපතාය සික්ඛේ ඤත්වා පවුත්තා සමනේන ධම්මා. මේ ඊළඟ ගාථාවේදී ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ බුදු කෙනෙක් ලෝකයට දහමක් දේශනා කරලා තියෙන්නේ හාත්පසින් දැනගෙන. අපි ඒකට කියනවා සර්වඥතා ඥානයකින් දැනගෙන සියල්ල ඇති සැටියෙන් දැනගෙන තමයි බුදු කෙනෙක් ලෝකයට දහමක් දේශනා කරන්න කියලා. ඉතින් ඒ නිසා කතං කති ඥානපතාය සික්ඛේ කාට හරි ඇත්ත ඇති සැටියෙන් දැනගන්න අවශ්‍ය නම් හිතේ තියෙන සැක දුරු කරගන්න අවශ්‍ය නම් එහෙමනම් එයාට මොකද්ද කරන්නේ? ඤත්වා පවුත්වා සමනේන ධර්මයේ හාත්පසින් දැනගෙන ශ්‍රමණයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ යම් දහමක් දේශනා කළා තියෙනවා නම් අන්නේ දහම තුල හික්මෙන්න කියලා කියනවා. වෙනත් වචන වලින් කියනවා නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියකට පිවිසෙන්න කියලා කියනවා. එතකොට මේ ගාථාවේ පැති කීපයක් අපිට දැනගන්න පුළුවන්. එකක් තමයි අපිට හටගන්න විවිධ වේදනාවන් අපි නොදැනුවත්වම හිත ඇතුලේ තණ්හාවක්, ආසාවක්, රාගයක් දක්වා වර්ධනය වෙන මට්ටම. දැන් හිතන්න අපි සාමාන්‍යයෙන් සැප විඳින්න කැමති. හැමෝම ඉතින් සැප හොයාගෙන තමයි දුවන්නේ. ඉතින් එතකොට රූප බලලා පුළුවන් තරම් සැප හොයන්න හදනවා. සද්ද අහලා පුළුවන් තරම් සැප විඳිනවා. ගඳ සුවඳ හරහා සැප විඳින්න උත්සාහන්ත වෙනවා. රස බලලා සැප විඳින්න උත්සාහන්ත වෙනවා. ස්පර්ශයන් විඳලා සැප විඳින්න උත්සාහන්ත වෙනවා. ඕකනේ සාමාන්‍යයෙන් පංචකාමය කියලා කියන්නේ. ඉතින් එතකොට ඉතින් මේවා ඔස්සේ තමයි අපි නිරන්තරයෙන්ම හඹාගෙන යන්නේ. උදේ ඉඳන් රාත්‍රිය වෙනකම් ඉතින් මේ සැප හොයන්න යෙදෙන යෙදවීමක්නේ අපි ගාව තියෙන්නේ. ඉතින් එතකොට කොහෙන්ද මේ ආසාව ලියලන්නේ කොහොමද? නැත්නම් අපි ගාව එකම ආසාව ප්‍රමාණයද තියෙන්නේ? අපි තුමු අපි උපදිනකොට අපේ account එකේ balance එක තිබුණ ආසාව 50%ක්. ඒත් දැනටත් තියෙන්නේ 50% balance එකමද නැත්නම් ඒක වැඩි වෙලාද අඩු වෙලාද? මොකද හිතන්නේ? අපි මුකුත් නොකර හිටියත් මේක වැඩි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් හිතන්න පුංචි දරුවෙක් උපදිනකොට ඉතින් හරීම මේ මු르දු හිතක් තියෙන, නැවුම් හිතක් තියෙන එහෙම ඉතින් අපි දකින්නේ නේද? හරීම කෙලිලොල්, හරි සුන්දර දරුවෙක්. අපි තුමු යාට වැඩියෙන් යමක් අපි කියන්නේ කරන්නේ නැතුව ලොකු බලපෑමක් කරන්න තු දිගට හිටියොත්
මෙයාගේ තියෙන මේ ආසාව එන්න අපි හිතමු අර මං කිව්වා වගේ. එයාගේ ගිණුමේ තිබුණේ ආසාවේ 50%යි. ඒක එන්න වියකිලා ක්‍රමානුකූලව අන්තිමට නැති වෙලා ගිහිල්ලා අවුරුදු 80 දී රහත් වෙයිද? එහෙම නැත්නම් ටික ටික තව වර්ධනය වෙලා මේකටම තව ඇලෙයිද බැඳෙයිද? මොකද හිතන්නේ? ඔය දෙවෙනි එක තමයි වෙන්න තියෙන ලොකු ප්‍රවණතාවයක් තියෙන්නේ. මොකද අර එයා අනිවාර්යයෙන්ම මේ ඉන්ද්‍රයන් හරහා සැප දුක් කියන දෙක හරහා යනවා. ඒක වළක්වන්න හරි අමාරුයි. එතකොට මේ සැප දුක් හරහා යද්දී අපේ මනසේ නිරන්තරයෙන් නැත්නම් નિરાයාසයෙන් සිද්ධ වෙන දෙයක් තමයි මේ දැනටමත් තැම්පත් වෙලා තියෙන අනුසය ස්වභාවයන්ගේ වර්ධනය වීම. ඉතින් ඇත්තටම මාර උගුලක් මෙතන තියෙන්නේ. කියන්නේ අපි දැනටත් අරන් ආපු අනුසය ප්‍රමාණයකුත් තියෙනවා. ඒක තමයි අර account balance එක වගේ තියෙන්නේ. අපි උපදිනකොට අපි අරන් ආව යම් balance එකක් තියෙනවා. අපේ කෙලෙස් වල යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. මේක අපි සංසාරේ පුරාවට එකතු කරගෙන ආපු account balance එක තමයි. දැන් හිතන්න එතකොට අපිට ඔන්න පුංචි කාලේ ඔන්න දැන් අම්මා අපිට කතා කරනවා. ඉතින් එයා ඉතින් මොනවා හරි දෙයක් මේ රසවත් දෙයක් හදාගෙන ඇවිල්ලා. ඉතින් ඒතකොට දැන් අපිට කටට කෙල උනනවා. ඒක දැන් අම්මා කවනවා. ඉතින් අපි රස කර කර කනවා. තව ඉල්ලනවා. මොකද වෙන්නේ මේ? දැන් අර හිතේ තිබිච්ච account balance එකට මොකද වෙන්නේ? දන්නේම නැහැ වැඩි වෙනවා. දැන් මේ ඉල්ලනවා, තව ඉල්ලනවා. නේද? දැන් අර හරි රසයි, හරි ප්‍රණීතයි. දැන් අම්මා කවනවා. ඉතින් අම්මා ඒ ඇස්සේ පුංචි සින්දුවකුත් කියනවා, කවියකුත් කියනවා. තවත් එක පොඩ්ඩක් ඉතින් ඔපමට්ටම් දාලා එනවනේ, ආලවට්ටම් දාලා එනවනේ. ඒ අතරේ ඉතින් හරි ප්‍රණීතයි මේ කෑම. හරිම රසවත්. මටත් බලත් ගිනි හොඳටම. එතකොට මේ දන්නේම නැතුව අර ඒ සැප වේදනාව හරහා අනිවාර්යෙන් ඊළඟ අධීර ක්‍රියාත්මක වෙනවා. වේදනාපච්චය තණ්හා. තණ්හාව කියන එක නිත්‍යතිම්ම එනවා. ඉතින් එතකොට අපි මෙන්න මේ සැප වේදනාව නොදැනුවත්වම ටික ටික අබිරමණය කරන්න. ඒකට සතුටු වෙන්න. ඒක තව ඉල්ලන්න. ඒකෙන් තව සතුටු වෙන්න නොදැනුවත්වම අපේ අර දැනටමත් තැම්පත් වෙලා තිබිච්ච රාග අනුසය මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. අපි තුමු මේකේ අනිත් පැත්ත. ඔන්න දැන් තාත්තා එනවා. දැන් එතකොට ඉතින් අපි මොකක්ද දෙකක් කඩලා බිඳලා ඔන්න දාලා තියෙන්නේ. දැන් තාත්තට ඇවිල්ලා හොඳටම කේන්ති ගිහිල්ලා දෙනවා දෙකක්. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් අඬනවා. දැන් මොකද වෙන්නේ? අනිත් පැත්ත ක්‍රියාත්මක වෙන්නේ. ඒතර රාගානුසය නෙමෙයි අනිත් පැත්තෙන් පටිඝානුසය වැඩෙනවා. දැන් ප්‍රතික්ෂේප කරනවානේ. දැන් මේ ගැහුවා පාරක් දැන් රිදුනා අඬනවා දැන් කි ගගා අඬනවා. අපි නොදැනුවත්වම අපේ තියෙන අර ප්‍රතික්ෂේප කරන ගතිය. දුකත් එක්ක ගැටෙන ගතිය. ඒතර ඔන්න ඔය දුක්ඛ වේදනාවේ යට තියෙන පටිඝ අනුසය කියන එක අපි නිකන් හිටියත් වැඩෙනවා. අපි මේ දුකට අඬන්නේ. හැබැයි වැඩෙන්නේ අනුසයක්. ඉතින් පුදුම විදිහේ හිරවිල්ලක් මෙතන තියෙන්නේ. අපි අර පුංචි දරුවෙක් වශයෙන් ඉපදුනා මේ ලෝකේ අරන් ආපු යම් රාග අනුසයක්, යම් පටිඝ අනුසයක් අපි තුල තිබුණාද ඒ සියල්ල අපි මේ අහිංසකව ජීවත් වුණත් මේව වැඩෙනවා. සැපක් හරහා යනකොට අපි ඒ සැපට ඇලීම හරහා, ඊට ලොල් වීම හරහා, ඒක අබිරමණය කිරීම හරහා, ඒක තුල සතුටු වීම හරහා රාග අනුසයක් වශයෙන් තව වැඩෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ප්‍රතික්ෂේප කරන ගතිය, දුක ප්‍රතික්ෂේප කරන ගතිය, දුක පිටු දකින්න ගතිය, ඒකත් එක ගැටෙන ගතිය. මේක මට එපා කියලා ඒක ප්‍රතික්ෂේප කරන්න එපා අතහරින්න දඟලන දැඟලිල්ල. ඒ දැඟලිල්ල හරහා පටිඝානුසයක් වැඩෙනවා. එපමණකුත් නෙමෙයි. දැන් තවත් තියෙනවනේ වේදනාවක් જાතියක් මොකද්ද? උපේක්ෂා වේදනාවකුත් තියෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් හරි කම්මැලි උපේක්ෂා වේදනාවක් තියෙනකොට. එතකොට මොකද කරන්නේ? අපි ඒ වෙනුවට සැප වේදනාවක් ඉල්ලනවා ඉතින්. ඉතින් මේක හරි කම්මැලි. ඉතින් මේක බල්ලා හරියනවද? මේ channel එක නම් හරියන්නේ වෙන එකක් දාමු. ඉතින් ඊළඟ පැත්තට කරකවනවා. ඒක යනවා ඉතින් ගහ ගන්නවා, බැන ගන්නවා. ඉතින් ඒක නම් හොඳයි. ඉතින් ඒක කට අරගෙන බලන් ඉන්නවා. ඒතර ආයෙත් ඉතින් අර සැප වේදනාව තමයි ඉල්ලගෙන යන්නේ. ඒ හරහා
අනුසයක් තමයි වැඩෙන්නේ. හැබැයි මේ පැත්තේ අපිට අර ආපු උපේක්ෂා වේදනාව වශයෙන් හඳුනා ගන්න බෑ. අපි ඒක නිකන් අතහැරලා දානවා. ඒක නිකන් මග හරිනවා. ඉතින් එතකොට ඔන්න ඔය මග හැරීම හරහා උපේක්ෂා වේදනාව වශයෙන් හඳුනා ගන්න නැතිව නිකන් ඔහෙ මග හැරලා දැමීම හරහා අඥාන උපේක්ෂාවක් පැවැත්වීම හරහා අපිට වැඩෙන්නේ ඔන්න අවිජ්ජානුසය කියන අනුසය පැත්තක්. ඉතින් එතකොට මෙන්න මේ එක පැත්තකින් රාගානුසය, අනිත් පැත්තෙන් පටිඝානුසය, අනිත් පැත්තෙන් අවිජ්ජානුසය. මෙන්න මේ අනුසය තුනක නිරන්තර වර්ධනයකට ලක් වෙලා තමයි අපි ජීවත් වෙන්නේ. කොහොමද ගැලවෙන්නේ? ඉතින් එහෙනම් ගැලවෙන්න නම් මේවට සතිය දිනු කරන් දාලා සතියෙන් මේ එක එකක් ගානේ දැනගන්න වෙනවා. ඒ මොහොතේදී දැන් ඊයේ පහළ වෙච්ච රාගේ දැන් දැනගෙන වැඩක් නැහැ. නැත්නම් අද උදේ පහළ වෙච්ච ද්වේෂයට දැන් මං සතිමත් වෙලා වැඩක් නැහැ. එහෙනම් කොයි වෙලාවද සතිමත් වෙන්න ඕනේ? ඒ මොහොතේදී දැන් රාගසිතක් පහළ වෙලා නම් එහෙනම් ඒ මොහොතේදී ඒක ගැන දැනවත් වෙන්න ඕනේ. ඒතකොට රාගසිත පහළ වෙන්න කලින් මොකද්ද පහළ වුනේ? වේදනාවක් නේද? දැන් ඒ වේදනාව ගැනත් එහෙනම් මට දැනුවත් වෙන්න පුළුවන් නම් තවත් හොඳයි. දැන් එතකොට චිත්තානුපස්සනාවක් අපි කරනවා නම් පුහුණු වෙනවා නම් එතකොට කොයි වෙලාවෙදී අපි ඒක කරන්න ඕනේ? කොයි වෙලාවෙදිද? කියන්නේ නැගිට මොහොතේ ඉඳන් මෙහිත ගිනහා බලන් ඉන්න ඕනේ. ආයේ මේ වෙලාවක් කියලා නැහැ චිත්තානුපස්සනාවක් කරන්න. අහවල් වෙලාව විතරයි මං චිත්තානුපස්සනාව කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒතර දක්ෂ යෝගාවචරයේ හැමතිස්සෙම එහෙනම් හිත ගැන අවධානයෙන් ඉන්න අවශ්‍යයි. කොයි වෙලාවෙදිද මේ හිතේ අර යම් සැප වේදනාවක් හරහා යන්න ගිහිල්ලා ඒ සැප වේදනාවට ලොල් වෙන්න ගිහිල්ලා ඒක ඉල්ලන්න ගිහිල්ලා ආසාවක් හිතේ පහළ වෙන්නේ කියන එක ගැන දැනුවත් වෙන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් විතරක් අන්න අර රාගානුසයට පොහොර දාන එක වළක්ව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු හිත ගැන දැනුවත්ව ඉන්න ඕනේ ඒත් එක්ක මොකක් හරි ඔන්න ගැටීමකුත් පහළ වෙන්න ඕනේ. දැන් අපි හිතමු දැන් ඔන්න යනකොට වාහනේ නතර වුණා. පෙට්‍රල් ඉවරයි. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් ඔක්කොම ඉතින් හබක්නේ දැන් කියපු බණත් අමතකයි. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් ඉතින් එහෙ බලනවා මෙහෙ බලනවා. දැන් ඉතින් විපිලිසරයි. දැන් ළඟපාත කවුරුත් ඇත්තේ නැහැ. දැන් වහිනවා. දැන් ඉතින් ඔන්න පටන් ගන්නවා. දැන් ඔන්න දේශයක් ඇවිස්සෙනවා. එතකොට මෙතන තමයි යන්න භාවනාව කරන්න තියෙන්නේ. මෙතන නෙමෙයි මේ නිස්සාරණේ නෙමෙයි. අර අතන මේ පෙට්‍රල් ඉවර වෙලා දැන් යන එන මන් නැති වෙලා ඉන්න තැනක් නැති වෙලා අන්න ඒ වෙලාවේදී තමයි යන්න චිත්තානුපස්සනාව වඩන්න හොඳම වෙලාව. ඒ වෙලාවේ දැන් මේ දේශයක් පහළ වෙන්නේ. මේ මිනිහට බැරි දුනාද මේකේ පෙට්‍රල් ගහගෙන ඉන්න මේ මිනිහා මෙච්චරලා හිටියා මේකේ එහෙම කියලා දැන් බයිනවනේ දැන් රීදුරු මහත්තයාට. අන්න ඒ වෙලාවේ තමයි මේ දේශය ඇවිස්සලා එන්නේ. එතකොට ඊට කලින් මොකද්ද තිබුණේ? දුක් වේදනාව. අපිට පුළුවන් වුණා නම් මේ දුක් වේදනාවක් දැන් මේ තියෙන්නේ. දුම්නසක් දැන් මේ තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න දැන් අනිත් පැත්තට ද්වේෂයක් පහළ වෙන්නේ. පටිගයක් මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා මෙන්න මේ ක්‍රියාදාමය අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන හැටි එතනදී දකින්න පුළුවන් නම් එන්නේ එතනදී තමයි නම් සම්දිට්ඨික ධර්මයක් කියලා කියන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධහම පුදුම ප්‍රායෝගිකයි. ඒක මේ ඊළඟ භවයකට ගිහිල්ලා වඩන එකක් නෙමෙයි. නැතුව ගෙදර ගිහිල්ලා වඩන එකක් නෙමෙයි. ඕනම තැනකදී වඩන්න පුළුවන් ධමයක්. එතන වැඩි හැකි ධමයක්. එතකොට හිතේ නිවීමක් පහළ වෙන්නේ කොතෙන්දද? එහෙනම් ඒකත් පහළ වෙන්නේ එතෙන්දිම තමයි. දැන් හිතන්න ද්වේෂයක් හටගත්තා. නැත්නම් අර දුක් වේදනාවක් හටගත්තා. ඒකත් අපි හිතමු දැක්ක කියලා. ඒකත් එක්ක අපි නොදැනුවත් වගේ වුණ ද්වේෂිකුත් පහළ වුණා. ඒකත් දැක්ක කියලා කියමු. අපි ඒක දැක්කනම් ඒකට අනුග්‍රහ නොකර හිටියානම් හිතන්න දැන් ඔන්න ද්වේෂය දුර වෙලා ගියා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? නිවිලා. ද්වේෂය පහව ගියා. දැන් ඒතර හිත දැවෙන්නේ නැහැ. හිත දැන් පත්තු වෙන්නේ නැහැ. දැන් ද්වේෂය හරහා හිත පත්තු වෙන්න ගත්තා. දැවෙන්න ගත්තා. ඇතුළ නිකන් දැවිල්ලක් පහළ වුණා. හැබැයි අපි ඒක නිවරදිව අත්දැක ගත්තා, තේරුම් ගත්තා, සතිමත් වුණා. ඊට පස්සේ ඒ සතිමත් වීම නිසාම ඒක හිමීට බැහැලා ගියා, නිවිලා ගියා. දැන් හිත නිවිලා.
ආයෙත් ඉතින් සහියෙන් ඉන්නවා. එතකොට හිතේ පහළ වෙන ක්ලේශය එතනම හඳුනා ගැනීමත් ඒ හරහා ඊට අනුග්‍රහ නොකර සිටීමත් ඒ තුලින් ඒ ද්වේෂය පහව යෑමත් පහව ගියාට පස්සේ දැන් අන්න කෙලසුන්ගෙන් තොර සිතක් අද්දක ගැනීමත් මේ ඔක්කොම එහෙනම් මේ මොහොතට අදාළයි වර්තමානයේට අදාළයි අතීතයටවත් අනාගතයටවත් මේ මොහොතටයි අදාළ. එහෙමනම් අපි මේ වඩන දහම එතන එතන දැක දැක එතන එතන නිව නිව යන දහමක් එහෙමනම්. ඒතර කෙලෙස් පහළ නොවි මේක තේරුම් ගන්නත් බෑ. යම් යම් හේතු හරහා කෙලෙස් ටික පහළ වෙන්නත් ඕනේ. එතන එතන දකින්නත් ඕනේ. දැකලා අහු නොවි ඉන්නත් ඕනේ. ඒ හරහා ඊට පස්සේ එයා අනිවාර්යයෙන් යන එක ඒක සබහා දහමෙන් සිද්ධ වෙනවා. ගියාට පස්සේ ආයෙත් සාවධානව ඉන්නත් ඕනේ. දැන් එතකොට අපි හිතමු ද්වේෂයෙන් තොර හිතක් රාගයෙන් තොර සිතක් තියෙන්න පුළුවන්ද? තියෙන්න බැරිද? තියෙන්න පුළුවන් නේද? දැන් එතකොට රාගය කියන එක අත්‍යවශ්‍යද මේ හිතට? ද්වේෂය කියන එක අත්‍යවශ්‍යද? ඒත් අත්‍යවශ්‍ය නැහැ. ඒවත් නිකන් සිතුවිලි පමණයි. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. ඕකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට මේ හිතේ රාගසිතක් පහළ වෙනකොට රාගසිතක් බව දැනගන්න. අපි තුන් දැනගත්තා ඔන්න. ඊට ඒක දුර වෙලා ගියා. ඊට පස්සේ ඔන්න ද්වේෂසිතක් පහළ වෙනවා. ඒකත් දැනගත්තා. ඒකත් දුර වෙලා ගියා. ඊට පස්සේ අපි තුන් දැන් පැටලිලි සහගත ගතියක් ආවා. යන එන මං නිකන් අන්දමන්ද වුණා. පැටලිලි සහගත ගතිය. ඒකත් දැනගත්. සමෝහං වා චිත්තං සමෝහං චිත්තං පජානාති. ඉතින් ඒක දැනගත්තට පස්සේ දැන් ඒක ලිහුණා. අපි තුමු මේ සිතුවිලි ටික නිකන් ඈත් වෙලා ගියා. දැන් ආයේ නිස්කලංකයි. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං පජානාති. දැන් මේ හිත නිකන් සමාහිතයි. හරි නිකන් පැහැදිලි වුණා දැන්. අර තිබිච්ච ව්‍යාකූල ගතිය ඔක්කොම ටික අයින් වුණා. දැන් හරි බොහොම සමාහිත වෙච්ච ගතියක්. තැම්පත් වෙච්ච ගතියක්. සැහැල්ලු වෙච්ච ගතියක්. ඒ බවත් දැනගත්තා. අපි හිතමු අපි දැන් එහෙම දැන් ඔන්න වාහනේ යනවා දැන් මේ වැඩසටහන ඉවරලා යනවා. යනකොට ඔන්න දැන් කොහේ හරි දැන් ඔන්න කෑ ගහනවා. කට්ටිය ගෑස් සිලින්ඩර් තියාගෙන දැන් යන්න දෙන්නේ නැහැ. කෑ ගහනවා. දැන් මොකද වෙන්නේ? හිත වික්ෂිප්ත වෙනවා නේද? අපිට අමතකයි මේ භවනා කළා ආපු බව අමතකයි. දැන් ඔන්න හිත වික්ෂිප්ත වෙනවා. වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තං පජානාති. මේ කියලා තියෙනවා උදාහරණයක්. ආයි ඔකට මේ පොත පෙරලන්න අවශ්‍ය නැහැ. මේ පාලි වචනේ මතක් කරගන්න තියෙන්නේ. මේ හිත ඇතුලේ බලන්න තියෙන්නේ. එතකොට මේ ගෑස් සිලින්ඩරේ දිහා නෙමෙයි බලන්න තියෙන්නේ. හිත දිහා බලනවා. හිත වික්ෂිප්ත වුණා. මොකද්දෝ දැක්කා මේ කට්ටිය දඟලනවා. මෙතන යන්න දෙන්නෙත් නැහැ. වාහනේට යන්න දෙන්නේ නැහැ. වික්ෂිප්ත වුණා. ඇතුලේ බැලුවා. වික්ෂිප්තයි. වික්කිත්තං වාචිත්තං වික්කිත්තං චිත්තං පජානාති. ඊට පස්සේ අපි තුමු දැන් ඒකත් තේරුම් ගත්තා කියලා. ඊට පස්සේ ඉතින් හිත ආයි සංසුන් වුණා. කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් ඉතින් අපි වෙන පැත්තකින් දාලා යමු. වාහනේ හැරෙව්වා අනිත් පැත්තට දාගත්තා ගියා. ආයි සංසුන්. ତොර වික්ෂිප්ත භාවය අවසానයි. දැන් මේ ඔක්කොම හිතේ වෙන්නේ. අරගොල්ලෝ ඇවිල්ලා ඔක්කොම මේ අපේ භාවනාව දියුණු කරගන්න උදව් කරන කට්ටිය. නේද? ඒකේ ඔක්කොම මේ උදව්වට ඇවිල්ලා තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. ඔක්කොම ටික හම්බ වෙනවා. යනකොට බලන්නකෝ. එතකොට ඔක්කොම ටික අපිට ඒකයි මේ ඇත්තටම අපේ හිතේ කෙලස් ටික දියුණු මේ තේරුම් ගන්න. එතකොට මේ වටපිටෙන් සෑහෙන උදව් ලැබෙනවා. අපරාධ කියන්න බෑ. එතකොට අපි ඒක ප්‍රයෝජනෙට ගන්නවද කියන එක අපේ අතේ තියෙන්නේ. අපිට ඕන නම් ඒගොල්ලෝ එක්ක එළියට බහලා රණ්ඩු වෙලා පොලිසිය ගිහිල්ලා නඩු හබේකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාහනයේ ඉඳගෙන හිත දිහා බලන චිත්තානුපස්සනාව දියුණු කරගෙන නිවන් දකින්නත් පුළුවන්. අපේ අතේ තමයි තේරුම් මේ හැකියාව තියෙන්නේ. අපි එහෙමනම් වඩා දක්ෂ විය යුත්තේ ඕන තරම් අර අදත් අපි ධර්ම සාකච්ඡාවේදී කතා කළා වගේ විවිධාකාර පිරිස් අපේ අසුරේ ඉන්න අනිකුත් විවිධ පිරිස් විවිධ දේවල් ඉදිරිපත් කරනවා. අපිට ඒක වළක්වන්න බෑ. එහෙනම් අපි එතන ඒ ඉදිරිපත් වෙන විවිධ සංසිද්ධිය හරහා මගේ හිතට මොකද්ද වෙන්නේ? ඇතුලේ මොකද්ද වෙන්නේ? කියන එක දැක දැක යන්න පුළුවන් නම් ඔය සංසිද්ධි බහුල වීමම යෝගාවචරයට ඉදිරියට යන්න අත්තරක් බවට සපයන මේ අවස්ථාවක් සැපයනවා. දැන් හිතන්න මෙහෙම අපි කොහේවත් යන්නේ නැතුව නිකන් ඔහේ
කාමරයක් අස්සට වෙලා දිගට ඔහේ ඉන්නවා. ඒක අපි තුමු එක යෝගාවචරයේක. තව එක්කෙනෙක් එහෙම නෙමෙයි යා රස්සාවටත් යනවා අනිත් අයත් එක්කත් කටයුතු කරනවා වැඩ පොළවලත් යෙදෙනවා. ඉතින් අර වගේ ඔය ප්‍රශ්න ටික ඔක්කොම යාට එනවා. මේ දෙකෙන් ඉක්මනට හිත තේරුම් අරගන්න හිතේ කෙලෙස් හඳුනගෙන ඒවා දුරු කරගන්න අවස්ථා වැඩි කාටද? දෙවෙනියට වැඩි. හැබැයි අමාරුයි. මොකද යුද්ධෙත් එක්ක ඉන්නේ යා කෙලින්ම. නැතුව මේ අතක් පිට අතක් තියාගෙන මේ පැත්තකට වෙලා කැලේකට වෙලා හැංගිලා ඉන්න චරිතයක් නෙමෙයි. කෙලින්ම මේ යුද්ධ පිටේමයි ඉන්නේ. හැබැයි දක්ෂ වෙන්න ඕනේ. හිතේ සතියක් සම්පජඤ්ඤයක් දියුණුලා තියෙන්න ඕනේ. නැතුව නිකම්ම කරන්නත් බෑ. ඉතින් ඒ හින්දා මුල් කාලෙදී ටිකක් සැඟවිලා අර මේ යුද පුහුණුවක් ලබන යුද බටේක් වගේ යම් පුහුණුවක් ලැබීම අත්‍යවශ්‍යයි. ඉතින් එහෙම දියුණු කරගත්තට පස්සේ එයා අර යම් බාධාවන් හරහා යද්දී පිරිස් ඇසුරු කරද්දී විවිධ කටයුතු වල නිරත වෙද්දී තමයි ওই ප්‍රශ්න ටික එන්නේ. එතන එහෙමනම් දකින්න පුළුවන් නම් මේ ප්‍රශ්න එද්දී එළිය දකින්න වෙනුවට ඇතුළ වෙන විපර්යාසය. ඇතුළේ හටගන්නා ක්ලේශය. ක්ලේශයටත් කලින් ඇතුළේ හටගන්නා වේදනාව. එහෙමනම් අපිට ලොකු ගැඹුරු දහමක් එතන දැක ගන්න පුළුවන්. එතන අවබෝධ කරගන්න පුළුවන්. එතකොට අපි හිතමු දැන් ඔන්න යෝගාවචරයේ කයා දක්ෂයෙක් විදිහට දැන් හඳුනගනිමින් යනවා. දැන් මෙහෙම හඳුනගනිමින් යනකොට දැන් ඔන්න සැප වේදනා පහළ වෙනවා. සැප වේදනා වශයෙන් හඳුන ගන්නවා. දුක් වේදනා පහළ වෙනවා. දුක් වේදනා වශයෙන් හඳුන ගන්නවා. උපේක්ෂා වේදනා පහළ වෙනවා. උපේක්ෂා වේදනා වශයෙන් හඳුන ගන්නවා. මෙහෙම වාසය කරන්න මේ වේදනා කොච්චර දුරට අපේ හිතේ අල්ල හිටීවිද? දැන් ඉස්සර නම් අපි හිතමු අපිට කවුරු හරි කෙනෙක් රැව්වත් ඔන්න ඉතින් ඇඬෙනවා. එහෙම කියමුකෝ අපි. ඊළඟට ගෙරෙව්වත් ඔන්න ඇඬෙනවා. තම දවස් ගණන් මෙහෙම කරානේ කියලා ඉතින් ඇඬෙනවා. දැන් ඉතින් සමහරට එහෙම නැති වෙන්න පුළුවන් නේද? එච්චර ඉතින් මතක් කර ඒක පස්සේ යන්නේ නැහැ. මොකද මේ දුක් වේදනාවක්නේ, දුම්නස් වේදනාවක්නේ. මේ එයා දිහා නෙමෙයි බැලුවේ, මෙයා දිහා බැලුවේ, හිත දිහා බැලුවේ. ඒතර හිතේ දුක් දුම්නස් පහළ වෙලා තේනවා. ඒ දුම්නස පහළ වීම නිසා මේක ඉතින් එහෙම බොඳ වෙලා ගියා, ෂය වෙලා ගියා. ආයෙත් හිත විවේක වුණා. ඒතර මෙන්න මේ හිතේ විවේකය කියන එක එහෙනම් හිත තුලින්ම හඳුනා ගන්න ඕනේ. දැන් අර රාගසිත ඔන්න දුර වෙලා ගියා. ද්වේෂසිතත් දුර වෙලා ගියා. වික්ෂිප්ත වෙච්ච හිතත් අයින් වෙලා ගියා. හැකිලිච්ච හිතත් දුර වෙලා ගියා. දැන් ඔහොම ඔක්කොම ටික දුර වෙලා ගියාට පස්සේ මොනවද ඉතුරු වෙන්නේ? මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් දෙනවා විමෝචයං චිත්තං පජානාති. හිත නිදහස්. හිතේ කිසිවක් නැහැ. එතකොට මෙන්න මේ නිදහස් බව කියන එකත් එහෙනම් අපි හඳුනා ගන්න ඕනේ. දැන් හුඟක් වෙලාවට අපි නොදන්නව නම් අපේ හිත ගැන අපි හිතන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම මේ හිතට හපහපා ඉන්න බුලත් විටක් අවශ්‍යයි. කියලා තමයි අපි හිතන්නේ. දැන් බුලත් විට නොකනයි ඕන තරම් ඉන්නවනේ නේද? සිගරට් බොන්න නැති අය ඕන තරම් ඉන්නවා. ඒ වගේ තමයි අපේ හිතටත් හැමතිස්සෙම බුලත් විට අවශ්‍ය නැහැ. හැමතිස්සෙම දුම් වැටියක් අවශ්‍ය නැහැ. දුම් වැටි හොඳ නැහැනේ දැන් මේ දවස්වල ගණත් වැඩි. පිළිකා ජනකයි. බුලත් විටත් එහෙමයි. ඔක්කොම ටික අයින් කරාට පස්සේ අන්න සංසුන් හිතක්. ඒතර සංසුන් හිතේ මොකද්ද තියෙන සිතුවිල්ල? මොකක්වත් නැහැ. ඒක හරි අමාරුයි අපිට ඒත්තු ගන්නවන්න. අපි හිතන්නේම මේ හිතට මොකක් හරි ඕනේ. කෝ චුයින් ගම් එකක් ඕනේ, එක්ක බුලත් විටක් ඕනේ, එක්ක දුම් වැටියක් ඕනේ. මොකක්ම හරි එකක් ඕනේ කියලාමයි අපි හිතන්නේ. අපි හඳුනගන්නේවත් නැහැ මේ හිතට ඉන්න පුළුවන් නිකන්. සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්, විවේකයෙන් ඉන්න පුළුවන්. මොකක්වත් නොහිතා ඉන්න පුළුවන්. ඉතින් මේක බුදුම විදිහට අපිට ඒත්තු ගන්න අවශ්‍යයි. ඒතර ඔන්න විමෝචයං චිත්තං පජානාති කියන ඔන්න ඔය කාරණාව යම්සි යෝගාවචරයේ අත්දකින්නවා නම් ඒ తত্ত্বය දිගට දියුණු කරමින් හිතේ පවත්වන්න උත්සාහන්ත විය යුතුයි. එහෙම නැතුව යාට ඔක තේරෙන්නේ නැහැ. හිතට ඒත්තු ගන්නවන්න හරි අමාරුයි. එයා ඒක අත්දකින්නේ හරිම කම්මැලි දනවන අවස්ථාවක් වශයෙන්.
මොකද අපි පුරුදු වෙලා තියෙන්නම මේ හිත අවුස්සන්න. දැන් හිතන්න අපි ගෙදර ගිය ගමන් දැන් අද මොකද කරන්නේ? ප්‍රවෘත්ති බලනව නැද්ද? පත්‍ර ටික දිග අරගන්න. මොකද උදේ ඉඳන් මොකක් වෙලාද දන්නේ නැනේ. ප්‍රවෘත්ති ටික බලලා, පත්‍ර ටික බලලා ඉතින් පොඩ්ඩ අවුස ගන්න ඕනේ මේක. නැත්නම් හරි අමාරුයි. ඔක තමයි වෙලා තියෙන්නේ. ඉතින් අපිට හැම තිස්සෙම මේක අවුස්සන්න නැතුව ඉන්න බෑ. එක්ක රූප පෙන්නලා මේක අවුස්සනවා නැත්නම් ප්‍රවෘත්ති අහලා සද්ද අහලා මේක අවුස්සනවා. නැත්නම් හිතින් මවා ගන්නවා. දැන් ඔය චිත්‍රපටි කියලා බලන්නේ මොනවද? ටෙලි නාට්‍ය කියලා බලන්නේ මොනවද? මේ අනුන්ගේ ප්‍රශ්න. ඇත්ත වශයෙන්ුත් තියෙන ප්‍රශ්නත් නෙවෙයි මනක් කල්පිත ප්‍රශ්න. අනුන් හදපු මනක් කල්පිත ප්‍රශ්න අපේ ඔළුවේ දාගෙන ඒක කල්පනා කරගෙන සතුටු වෙනවා කියලා තමයි අපි කියන්නේ. බලන්න නිකන් කොයිතරම් මෝඩයිද කියලා එක අතකින්. අපි ජීවිතේ ගත කරන ආකාරය කොයිතරම් මෝඩයිද. අපි මේ උත්සාහ කරන මේ හිත පිරිසුදු කරගන්න. හැබැයි අපි කරන්නේ මේ නිකන් හදපු කවුරු හෝ හිතලා කල්පනා කරලා හදපු ප්‍රපංචයක්. හිතලුවක්. ඒ මත කවත් පිරිසක් එක්ක එකතු වෙලා ඔන්න නාට්‍යයක් රඟ දක්වලා අපි ඉතින් කටත් අරගෙන ඒක දිහා බලන් ඉන්නවා. ඒ මනක් කල්පිතව හදපු ඒ දේ තුලින් අපි හිතේ අපේ සිතුවිලි පහල කරගන්නවා. කල්පනා කරනවා. කල්පනා කරන අපි දුක් වෙනවා එක්ක සතුටු වෙනවා. මොනවා වේද අපේ රාගානුසයට? මොනවා වේද පටිඝානුසයට? හිතලා බලන්න නේ. ඇත්තට මේ ඔක්කොම කෙලෙස්මයි අපි වඩන්නේ තනි කර කෙලෙස්. උදේ ඉඳන් රැය වෙනකන් කෙලෙස් වඩන එක තමයි අපි කරන්නේ. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වන දහමේදී එමනම් අපිට පුළුවන් කමක් එන්න ඕනේ මේ හිත පොඩ්ඩක් විවේකයෙන් තියන්න. හිතට වද නොදී ඉන්න. හිත ටිකක් සංසුන්ව පවත්වන්න, නිර්වුල්ව පවත්වන්න, සිතුවිලි වලින් තොරව පවත්වන්න. එතකොට මේ හිතට ජීවත් වෙන්න සිතුවිලි අත්‍යවශ්‍ය නැහැ. හිතට ජීවත් වෙන්න මේ මොකක්වත් අවශ්‍ය නැහැ. යාට පුදේකලාවේ ඉන්න පුළුවන්. සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. විමෝචයන් චිත්තන්ති පජානාති. දැන් එතකොට මෙන්න මේ නිදහස් කරගනිමින් වාසය කරනවා. හිතට එන දේවල් අතහර දමමින් හිත නිදහස් කරගනිමින් වාසය කරනවා. තවත් ඊතර පියවරක් හම්බ වෙනවා විමුත්තං චිත්තන්ති පජානාති. දැන් ඔන්න හිත නිදහස්. ආයි මොකක්වත් නැහැ දැන්. සැහැල්ලි මොකක්වත්ම නැහැ. නිදහස් සිතක්. ඒතර මෙන්න මේ බඳු නිදහස් සිතක් අපිට පවත්වන්න පුළුවන් නම් ඒක නිකන් හරියට gedara වගේ වැඩක්. දැන් මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ හිතේ ප්‍රකෘති తත්වය තමයි ඔන්නේ නිදහස් භාවය කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මේ gedara නෙමෙයි ඉඳලා තියෙන්නේ. අපි මේ වෙන තැන්වල ඇවිද අස්ති ආදු ගහ එහෙම ඉඳපු ගතියක් අපේ මේ හිතේ තියෙන්නේ. දැන් මේ බුදුබණක් අහලා ඒ දහම ප්‍රගුණ කළා. එහෙමනම් අපි නැවතත් gedara පැමිණියා. ඒ gedara ආපු බව අපිට දැනෙන්නේ නිකන් අර සංසිඳිච්ච ගතියකින්. දැන් අපි හිතමු අපි මේ වල්මත් වෙලා අපිට යන එනමන් නැති වෙලා මේ කාන්තාරයක අපි ඉතින් සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා හිටියා. ඊට පස්සේ හිතමු අපි මොකක් හරි ක්‍රමයකට අපිට ඔන්න මාලිමාවක් හම්බෙලා හරි මොකක් හරි වෙලා ඉතින් අපි ගාන්ට අපේ ගෙදරටම ආවා. දැන් මොකද දැනෙන්නේ? නිදහස් නේද? හරිම නිදහස්. දැන් gedara වගේ. එහෙමනේ අපි ව්‍යවහාර කරන්නේ හරිය නිකන් gedara වගේ. එච්චර හරි සැහැල්ලුයි. සහනයක් තියෙනවා. ඉතින් මොකක්වත් වික්ෂිප්ත භාවයක් හිතේ අර මේ කතා කරන කතංකති භාවයක් විචිකිච්ඡාවක් මොකක්වත් නැහැ. මොකද ආවා ගෙදෙට්ට. ඉතින් ඔන්න ඔය වගේ තමයි අපේ හිතත් මේ සංසාරය පුරාවට මේ එකතකින් ව්‍යාකූල වෙලා තිබිලා තියෙන්නේ. යා යුතු මාර්ගේ නොදැන අපි ඉඳලා තියෙන්නේ. ගත යුතු මාර්ගය මෙන්න මේකයි කියලා හරියට නිශ්චයක් කරගන්න බැරුව අපි ඉඳලා තියෙන්නේ. හැබැයි මේ බුදු කෙනෙක්ගේ දහමක් ප්‍රගුණ කිරීම හරහා ඔන්න ආයෙත් අපි ගෙදෙට්ට ඇවිල්ලා. ආවනම් එහෙනම් දැනෙන්න ඕනේ Tamanට නිකන් ගෙදර ආවා වගේ. හරි සැහැල්ලුවක්. සහනයක්. හිතේ කිසිම ආතතියක් නැහැ. හරි සරලයි. ඔන්න ඔය தත්ත්වය අපේ ආවනම් ඒක පුරුදු නොකර ඒකේ අගයක් තේරුම් ගන්න හරි අමාරුයි. මොකද ඒ gedara ආපු தત્ත්වයේ මමෙක් නැති තරම්. gedara ආපු தત્ත්වය තුල උපාදානයක් නැහැ.
උපාදානයක් නැත්තම් මමෙක් නැහැ. එතකොට අපි ඔක අගේ කරන්නේ දැන් අපි සාමාන්‍යයෙන් දෙයක් අගේ කරන්න නම් එක්කෝ ඉතින් මට ප්‍රශංසා කරන්න ඕනේ. මා උඩින් තියන්න ඕනේ. මට වටිනකමක් දෙන්න ඕනේ. මට මුල් තැන දෙන්න ඕනේ. මට මුල් පුටුව දෙන්න ඕනේ. එහෙනම් ඉතින් මං කැමති. එහෙමනේ අපි හැමෝම නේද? අපි හිතමු අම්මා තාත්තා වශයෙන් ඉතින් දරුවෝ අම්මට තාත්තට මුල් තැන දෙන්න ඕනේ. ඊට පස්සේ දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් දරුවෙක් වශයෙන් මට අම්මා තාත්තා සලකන්න ඕනේ. එහෙමනේ දෙපැත්තටම අපි කතා කරගන්න ඕනේ කොහොම හරි. කතා කරගෙන ඉතින් අපි කොහොම හරි ඉතින් ජාමේ බේර ගන්නවා. ඉතින් මොකද මට තැනක් තියෙනවනේ කොහෙන් හරි. එක්ක දරුවෙක් වශයෙන් මට තැන තියෙනවා. නැත්නම් අම්මා වශයෙන් තාත්තා වශයෙන් මට තැනක් තියෙනවා. එහෙම හරි තැනක් ඕනේ. කෙනෙක් පුජ්‍යලේ තැනැත්තෙක් කියලා කියන්නේ තැන ඇත්තෙක්. තැනැත්තෙක් කියන්නේ තැන ඇත්තෙක්. එතකොට මේ තැනක් අවශ්‍යයි අපිට. හැබැයි අර gedaraව මට්ටමේදී තැනක් නැහැ. එතකොට හරි අමාරුයි ඒක ඒත්තු ගන්න මේකත් මේක වැඩි යුතු තැනක්ද ප්‍රගුණ කළ යුතු දහමක්ද මේ තියෙන්නේ මේ බඳු හිත අර වගේ කෙලසුන්ගෙන් නිදහස් වුණා උපාදානයන්ගෙන් හිත අයින් වුණා හිතේ එක්සිතවිල්ලක්වත් නැහැ සරල දැනුවත් බවක් තියෙනවා ඔය සරල දැනුවත් බව තව ප්‍රගුණ කළ යුතුද නැත්නම් මේ අබැද්දියක්ද වෙලා තියෙන්නේ ඒකයි ඒ වගේ දේවල් ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවකින් නැත්තම් කල්යාණ මිත්‍ර ඇසුරකින්ම ඉස්සරහට යා යුතු තැන්. නැත්තම් හරි අමාරුයි. අපිට විතරක් ඔය වගේ තැනකදී ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද එතන අර මමෙක් හදන ගතියක්, මමෙක් ආවඩන ගතියක්, පුජ්‍යලයක් හදන ගතියක් නැති නිසා. ඉතින් තමයි අපි තව ටිකක් ධර්ම ගෞරවයකින්, බුද්ධ ගෞරවයකින්, සංඝ ගෞරවයකින් ඉස්සරහට යා යුත්තේ. ඒකයි අපි ප්‍රගුණ කළ යුත්තේ. කමක් නැහැ මට තේරුම් නැති වුණාට කමක් නැහැ මම පොඩ්ඩක් ඉඳලා බලනවා. කරලා බලනවා. කම්මැලි වුණාට කමක් නැහැ මම තා පොඩ්ඩක් ඉඳලා බලනවා කියලා අන්න ඉන්න අවශ්‍යයි. දියුණු කරන්න අවශ්‍යයි. එතකොට ඔන්න අපි හිතමු ඔන්න විනාඩි 10ක් අද ඉන්න පුළුවන් වුණා. හෙට ඔන්න විනාඩි 11ක් මම කොහොම හරි ඉන්නවා. ඊළඟ දවසේ විනාඩි 12ක් ඉන්නවා. ඊළඟ දවසේ විනාඩි 15ක් ඉන්නවා. විනාඩි 20ක් ඉන්නවා. දැන් මේකේ හරි ලස්සන වැඩක් වෙනවා. මේක ඉන්න හැබැයි හිත තේරුම් ගන්නවා. මම නෙමෙයි තේරුම් ගන්න. හිත තේරුම් ගන්නවා. හිත තේරුම් ගන්නවා මෙතන ඉන්න පුළුවන්. එච්චර අමාරුවක් නැහැ. මුකුත් කරදරයක් නැහැ. කිසිම ආතතියක් නැහැ. කෙලෙස් නැහැ. බරක් නැහැ. හරි සැහැල්ලුයි ඉන්න පුළුවන්. කියලා හිත තේරුම් ගන්නවා. එතකොට ඉතින් එච්චර අමාරුවක් නැහැ. දැන් ඉස්සෙල්ලා වගේ අර බලෙන් තල්ලු කරන්න දෙයක් නැහැ. දැන් හිතටම පොඩ තේරෙනවා. දැන් අපි මෙහෙම හිතමු. දැන් පුංචි කාලේ අපි හිතමු අපිට ඉගෙන ගන්නීමේ ප්‍රයෝජනෙ තේරෙන්නේ නැහැ. එහෙම හිතමු අපි පොඩි කොළුවා කාලේ තේරෙන්නේ නැහැ. ඉතින් අධ්‍යාපනයක වටිනකමක් තේරෙන්නේ නැහැ. ඉතින් අම්මා කියනවා ඔක් කරපන්, ඔන්න ඔක් කරපන්, ඔය ගාන හදපන්. ඉතින් ඒකත් හදනවා. ඉතින් නැත්තම් ගුටි ගන්න එනවනේ. ඊට පස්සේ ඉතින් ඔහොම කරගෙන යනවා. ඔහොම කරගෙන යනවා දැන් ඊට පස්සේ අපි හිතමු ඔන්න කොහොම හරි ඉතින් උඩට ආවා. දැන් ඔන්න සාමාන්‍ය පෙළට ආවා. දැන් මේ ඊයේ පෙරේදා ඉවරුණා නේද? ඒ කාලේ එනකොට අම්මා කියන්න ඕනද හැමදාම පුතේ ඕක හදපන් කියලා හැමදාම කියන්න ඕනද? ඒ කාලේ එනකොට පොඩි එකාට තේරෙනව නේද? මොකද දැන් පොඩ්ඩක් මොලේ පෑදිලානේ. පුංචි කාලේ වගේ නෙමෙයි. දැන් ඒක කරන්න ඕනේ බව, මේක ඉගෙන ගත යුතු බව එයාටම තේරෙනවා. හැබැයි එතෙක් අම්මගේ, තාත්තගේ, ගුරුවරයාගේ යම්කිසි මඟ පෙන්වීමක් අවශ්‍ය වේවි. ඒ වගේ තමයි අපේ හිතත්. අපේ හිතටත් මුලින් තේරෙන්නේ නැහැ. මේකේ වටිනකමක් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අර බුදු බණක් ඇහෙන්න ඕනේ. කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙන්න ඕනේ. මඟ පෙන්වීමක් ලැබෙන්න ඕනේ. එතකොට තමයි අන්න අපිත් කරන්නේ. කමන්නේ ඔන්නේ පොඩ්ඩක් කරලා බලනවා. කම්මැලි වුණාට කමන්නේ තා පොඩ්ඩක් ඉන්නවා. කියලා අන්න අපිත් ඉන්නවා. ඒතර එහෙම ඉන්න තමයි එයාට තේරෙන්න ගන්නෙ. හිතට තේරෙන්න ගන්නෙ. හිතට තේරෙනවා දැන් මෙතන ඉන්න පුළුවන්. ඒතර කරදරයක් නැහැ. මහා රසයක් නෑ. හැබැයි ඉන්න බැරි නෑ. කියලා දැන් පොඩ්ඩක් ඉන්නවා. එහෙම ඉන්නකොට දැන් බුදුරජාණන් වහන්සේ ඔක තව දානවා තව එහාකට. බුදුරජාණන් වහන්සේ කියනවා මේක බැරිද දැන් සක්මනේදිත් ගන්න. දැන් යාට හිතනවා දැන් හින්දගෙන හිටියා ඇති වගේ දැන් යන්න ඕනේ සක්මනට. සක්මනට ගිහිල්ලා දැන් ආයෙත් ටට්ටක් ගාලා මේ ස්පර්ශය බලලා හිම දාන්න ඕනේද නැත්නම් ටක් ගාලා ඔහෙ දානවද අතෙන්ට? මොකද හිතන්නේ?
එක පාටම දාලා බලනවා. හැබැයි මොකද වෙන්නේ? ලේසිද අමාරුද වැඩේ? අමාරුයි වැඩේ. මොකද දැන් S2 පියාගෙන බොහොම අර ඉඳගෙන ඉන්නවා වගේ ලේසි නැහැ. සක්මනේදී ඔක්කොම රූපත් පෙනෙද්දි සද්දත් ඇහෙද්දි ඩක් ගාලා අතෙන්ට දැම්මට කැඩෙනවා ඉක්මනට. ආහිත ගිහිලා ඒ දැකපු දෙයක් අස්සේ රිංගනවා. නැත්තම් සිතුවිල්ලක් එනවා. මොකද හරි විවෘතයිනේ. බාධා සහිතයි. බාධා බහුලයි. ඉක්මනටම කැඩෙනවා. හැබැයි එතනමයි විපස්සනාවක් සිද්ධ වෙන්නේ. නැතුව අර මේ වීදුරු කුටියක් අස්සට වෙලා හිටියා කියලා නෙමෙයි විපස්සනාවක් සිද්ධ වෙන්නේ. අර බාධා බහුල පරිසරයේමයි විපස්සනාවක් සිද්ධ වෙන්නේ. දැන් අර මං කිව්වේ යනකොට පාර අවුස්සුව නැත්නම් පාර අවුරපු තැනදිමයි කේන්ති යන්නේ. ඒ වගේමයි සක්මනේදිත් අපි අතෙන්ට දාන්න ගිහිල්ලා ආයෙත් හිත මොකක් හරි උපාදානයක් කරාම සතියෙන් පෙන්ලා දුන්නා නම් අහු නොවි හිටියා නම් නැත්නම් ඒ උපාදානය දැකලා අතහැරියා නම් අන්න එතන තමයි හිතේ වර්ධනයක් සිද්ධ වෙන්නේ. මේ භාවනා කියලා කියන්නේ හිත වඩනවා කියන එකනේ නේද? නැහ හිත වඩන්න ඕනේ අපි. ඉතින් එහෙමනම් එතෙන්දී අපි හිතමු ඔන්න උපාදානයක් සිද්ධ වුණා. හිත ආයෙත් ඔන්න දැකපු දෙයකට ගියා. අහු වුණා. හිතින් කිව්වා දැන් අර වාඩි වෙලා ඉඳද්දි නම් හරි සැහැල්ලුවක් තිබුණා. නිකන් සැහැල්ලු ගතියක් සහනයක් තිබුණා. ඔන්න දැන් ආයෙත් ගිහිල්ලා මේක හේතු වුණා. ආයෙත් මොකද්ද අස්සකට රිංග ගත්තා කියලා අපේ සතියෙන් පෙන්ලා දෙන්න ඕනේ. ඒකනේ බුදුහාමුදුරු කියන්නේ සතිකෝ අහම්බික්කවේ සබ්බත්තිකං වදා. මේ මහණෙනි සතිය කියන එක නම් හැම තැනම තියෙන්න ඕනේ. දැන් ආයෙ ගිහිල්ලා හිත හිර වුණා. සතියෙම පෙන්ලා දුන්න ඔන්න ආයෙ මෙයා වැඩේ අවුල් කරගත්තා කියලා. ඊට පස්සේ ඉතින් අන්න නුවණ පාවිච්චි වෙන්න ඕනේ. දැන් ඉතින් බේරගන්න එපයි. අහුවෙච්ච තැනින් බේරගන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් බැලුවාම ඉතින් ආයෙ එනවා. ඉතින් ආයෙ ඔච්චර දඟලන්න දෙයක් නැහැ හුඟක් වෙලාවට. මොකද ඔය මට්ටමට ධම්මානුපස්සනාවකට සතිය දියුණු වෙලා නම් හුඟක් ඉතින් විපස්සනා කර කියලා දඟලන්න දෙයක් නැහැ. සතිය හොඳට ඒ වෙතට යොමු කරා නම් හිත අර පුංචි ළමෙක් මේ අම්මා මේ ගහවි බනීවි කියලා නිකන් අර වැරද්ද නොකර ආපහු එන්නේ. අන්න ඒ වගේ ආපස්සට ඒවි. ඊට පස්සේ මොකද කරන්නේ? නිකන් ඉන්න තියෙන්නේ. ඉතින් මොකොත් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඉතින් ආයෙ ඉතින් ඔය සක්මනේ යනවා. ඉතින් කය ඉතින් ඔහේ ඇවිදිනවා. හිත කොහෙද පිහිටලා තියෙන්නේ? හිත කොහෙවත් පිහිටලා තියෙන්න බෑ. විමෝචයන් චිත්තන්ති පජානාති. නැත්නම් විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. ඔය කියන තැන්වලදී හිත කොහෙද පිහිටලා තියෙන්නේ? හිත කොහෙවත් පිහිටලා නැහැ. හිත රූපයක පිහිටලා තියෙන්නත් බෑ. වේදනාවක පිහිටලා තියෙන්නත් බෑ. සංඥාවක පැටලිලා තියෙන්නත් බෑ. හිත සිතුවිලි බහුල වෙන්නත් බෑ. එහෙනම් හිත නිකන් සැහැල්ලුවෙන් තියේවි. එච්චරයි. එතන මේ බුදුහාඳුරෝ පෙන්වන දහම හරි ප්‍රායෝගිකයි. හරි සරලයි එකතකින් බැලුවාම. අපි මේ පටලවගෙන ඉන්නේ. හිත පැටලිලා තිබිලා තියෙන්නේ. දැන් එහෙනම් මේ පැටලිලි ලිහිල්ලක් සිද්ධ වෙන්නේ. එහෙනම් සංකීර්ණත්වයෙන් පුදුමාකාර සරලත්වයක්. පුදුමාකාර සරලත්වයක් දක්වා බුදුහාඳුර අපිව ගේනවා. ඒ සරලත්වයේ තුල ආතතියක් තියෙන්න බෑ. සරලත්වයේ තුල මමෙක් ඉන්න බෑ. උපාදානයක් තියෙන්න බෑ. ඉතින් එතකොට අපි හිතමු දැන් අපිට තේරුණා කියලා පොඩ්ඩක්. දැන් ඔන්න සක්මනේ ඇවිදිනවා නිකන්. රූකඩයක් ඇවිදිනවා. ඉතින් ඔහේ සක්මනේ කය ඇවිදිනවා. හැබැයි හිත කොහෙවත් පිහිටලා නැහැ. ඉතින් ඕක තමයි බුදුරජාන් වහන්සේ බාහ්‍ය දාරුචීරයට කිව්වේ. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැන් එයා හිතමු අපි සක්මනේ යනවා. රූප පේන්නේ නැද්ද? රූප පේනවා. හැබැයි උවමනාවෙන් බලනව නෙමෙයි. දැකලා නිකන් බොහොම විමසිල්ලෙන් මේ කවුද කියලා එහෙම බැලිල්ලක් නෙමෙයි. මේ රූප පේනවා. ඒ පෙනිච්ච රූප එක්ක දැන් හිත පැටලෙනවද? හිත පැටලෙන්න බෑ හැබැයි. ඒවට වටනකන් දීගෙන ඒවා හොයාගෙන ඒවා පස්සේ ආගෙන එහෙම දඟලන්න බෑ. ඒක හිතේ තියෙන්න ඕනේ. දැන් මේ අවශ්‍ය නැහැ දැන්. පේනවා නම් තමයි මට වැඩක් නැහැ. සද්ද ඇහෙන්න පුළුවන් නේද? ප්‍රවෘත්ති ඇහෙන්න පුළුවන්. ඉතින් කෑ ගහනවා ඇහෙන්න පුළුවන්. වඳුරෝ ඉන්නවා, රිලව් ඉන්නවා, සින්දු කියනවා ඔක්කොම ඇහෙන්නත් පුළුවන්. හැබැයි නැවතිලා අහන්න තරම්, දඟලන්න තරම් එහෙම එකක් තියෙන්න බෑ. ඇහුණට හිතට දැන් ඒ ඇහිච්ච දේ ඔස්සේ යන්න උවමනාවක් තියෙන්න බෑ. සුතේ සුතමත්තම් භවිස්සති.
මුතේ මුත මත්තම් භවිස්සති. ඊළඟට රූප ගන්ධ සුවඳ දැනීම, රස දැනීම, ස්පර්ශ දැනීම. තර මේ කටයුතු. ඒවත් වෙන්න පුළුවන්. එයාට රස දැනෙනවා. අපි තුමු දැන් ඊට පස්සේ ගෙදර ගිහිල්ලා තේ එකක් බොනවා. රස දැනෙනවා. හැබැයි ඒකේ පැටලෙන්න බෑ හිත ගිහිල්ලා. එහෙම නැත්නම් හිතේ ලොකු ආසාවක් පහළ වෙන්න, තව තේ එකක් ඉල්ල ගන්න. එහෙම ඉතින් දැඟලිල්ලක් හිතේ තියෙන්න බෑ. හැබැයි රස දැනෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි හිතමු ස්පර්ශයක් දැනෙනවා. අපි තුමු ගිහිල්ලා පුටුවක වාඩි වුණා. වාඩිලා ටිකක් සැතපීලා ඉන්නවා. සකස් වෙලා ඉන්නවා. දැනෙන්න පුළුවන් දැනීම් තියෙනවා. හැබැයි හිත ගිහිල්ලා පැටලිලා තියෙන්න බෑ. හැබැයි දැනීමක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු අපි ඔහොම ඉන්නකොට හිතට සිතුවිල්ලක් ආවා. එතකොට මොකද කරන්නේ? සිතුවිල්ලක් ආවා. ඉතින් එයා යාවි. ඒ දිහා දැක්කා, බැලුවා, ගියා. දැන් ආයිත් හිත විවේකයි. එතන මෙන්න මේ විවේකය බුදුහාඳුර කියන වඩන්න කියලා. කොහොමද වඩන්න කියන්නේ? සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් ඔය විදිහට හැම බොජ්ජංග ධර්මයක් ගානෙම දේශනා කරනවා. දැන් එතකොට මේ වඩන දහම නිකන් ඉබේ වගේ වෙන්න ඕන දෙයක්. නැතුව මේ දත්මිටි කාගෙන වඩන දහමක් නෙමෙයි. විවේකීව වඩන දහමක්. හිත විවේක කරමින් වඩන දහමක්. දැන් එයාට හිතමු දැන් සක්මනේ ඉඳද්දී ආයෙත් හිත ගිහිල්ලා අපි මොකක් හරි අනතුරකට පැටලුණා කියලා. මොකද සාරව සම්පූර්ණ වෙලා නැහැනේ. ලස්සන උන රූපයක් දැක්කා. දැකපු ගමන් හිත පොඩ්ඩක් ආයි නැගිටලා ආවා. ආයෙත් ඔන්න දැන් තේරෙනවා දැන් මේ අර තිබිච්ච සරල භාවය නෑ දැන් ඔන්න ආයෙත් පැටලෙන්නයි හදන්නේ කියලා පොඩි ඉතින් එනවා ඇතුලෙන් අනතුරු ඇඟවීමක් දක්වනවා. තේරුම් අරගෙන ඊට පස්සේ ඉතින් පැත්තකින් තිබ්බා ආයෙත් ඔන්න හිත විවේක වුණා. විවේක බව තුල සිහියෙන් ඉන්නේ දැන්. සිහිය නැත්තේ නෑ. විවේකයෙන් ඉන්නවා හැබැයි සිහියෙන්. විවේක නිසිතං විරාග නිසිතං. මේ එන ඕනම අරමුණක් කෙරෙහි තියෙන්නේ විරාගී බවක්. කියන්නේ ඒවට ලොකු වටනකම් දීගෙන ඒක පස්සෙන් එල්ලගෙන ගිහිල්ලා එල්ලීගෙන ගිහිල්ලා එහෙම එකක් නැහැ. ඒ රූප පෙනුනත් විරාගී ගතියක්. සද්ද ඇහුනත් විරාගී ගතියක්. ගඳක් සුවඳක් ආවත් විරාගී ගතියක්. රසක් දැනුනත් විරාගී ගතියක්. ස්පර්ශයක් දැනුනත් විරාගී ගතියක්. හිතට සිතුවිල්ලක් ආවත් විරාගී ගතියක්. පැටලීමක් නෙමෙයි විරාගී ගතියක්. ඒතර ඔතෙන්දී කොහෙද තණ්හාව තියෙන්නේ? තණ්හාව තියෙන්න බෑ. දැන් අර කලින් නම් අපිට සතුටක් දැනවපු ගමන් සැප වේදනාවක් ආව ගමන් ඉතින් අපි උඩ පැනගෙන යනවනේ නේද? අපි ආසා වෙලා ඒක පස්සේ ගිහිල්ලා ඉල්ලගෙන ගිහිල්ලා එතන අන්න තණ්හාව වැඩෙනවා. දැන් එහෙම එකක් නැහැ. පේනවා හැබැයි රූප පේනවා හැබැයි ගානක් නැහැ. සද්ද ඇහෙනවා ගානක් නැහැ. ගන්ධ සුවඳ දැනෙනවා ගානක් නැහැ. රස දැනෙනවා ගානක් නැහැ. ස්පර්ශ දැනෙනවා ගානක් නැහැ. හිතට හිතවිලි එනවා ඇවිල්ලා යනවා ගානක් නැහැ. හිත විවේක වෙනවා. ඒතර ඔන්න විවේකය කියන එක විරාගයත් එක්ක මිශ්‍ර වෙලා ඊට පස්සේ නිරෝධ නිස්සතං. දැන් අපිට සාමාන්‍යයෙන් අපි හිතමු අපිට හිතේ සිතුවිල්ලක් ආවහම ඉස්සර නම් අපි හිතමු හිතේ එන ද්වේෂයක් පහළ වුණා. අපි දඟලනවානේ ටිකක් මේක ඉක්මනටම යවා ගන්න ඕනේ මේක හරියන්නේ නැහැ මේක ද්වේෂ බරිතයි කියලා ඉතින් ටිකක් දඟලන ගතියක් තියෙනවා. දැන් එහෙම නැහැ. මේක හුදෙක් සිතුවිල්ලක් පමණයි නැත්නම් හුදෙක් ද්වේෂයක් පමණයි කියලා අර එයාට ස්වාභාවිකව මරණයටපත් වෙන්න ඉඩ දෙනවා. දඟලන්න යන්නේ නැහැ. නිකන් බලෙන් තල්ලු කරන්න යන්නේ නැහැ. බලාගෙන ඉන්න එයා ආවන තියා යාවි. එච්චරයි. නිරෝධයක් ඉබේටම වෙන්න දෙනවා. බලෙන් නිරෝධයක් කරන්න යන්නේ නැහැ. බලෙන් තල්ලු කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ස්වාභාවිකව මියදෙන්න ඉඩ දෙනවා. ඒතර මේ බඳු ස්වාභාවිකව මියදෙන්න ඉඩ දෙන පරිසරයකදී හිතට ආතතියක් එන්න බෑ. දැන් අපි ඉස්සර හිතන්න දැන් ආනාපාන සතිය වඩනවා කියලා හිත වෙන කොහේ හරි ගිය ගමන් ටක් ගාලා ඉතින් දඟලලා ගේනවනේ. ඉතින් පොඩි ආතතියක් තියෙනවා එතන. දඟලිල්ලක් තියෙනවා. දැන් හැබැයි එහෙම එකක් නැහැ. හිත ගියා බලාගෙන ඉන්නවා. අහුවෙලා නැහැ. අනුග්‍රහ කිරීමක් නැහැ. හැබැයි හිතම යාවි. නැත්නම් හිතට ඒ ආපු අරමුණම යාවි. පහළ වෙච්ච අපි තුමු ද්වේෂයක් නම් ආවේ එයාම යාවි.
මොකද එයාගේ තියෙන එක ලක්ෂණයක් තමයි පහළ වුණා නම් නැති වී යාම කියන එක. ඒකතර මේ යෝගාවචරයට මේ වෙනකොට තේරලා පහළ වුණා නම් මේ එන ඕන එක්කෙනෙක් ඉන්න නෙමෙයි ආවේ යන්නයි ඇවිල්ලා තියෙන්නේ කියලා යාම තේරුම් අරන් ඉන්නේ මේ වෙනකොට. එහෙමනම් අන්න එයා ආවි. ඊට පස්සේ තමන් යන්නේ නිරෝධ නිසිතං. නිරෝධයක් ඇසුරු කරන මාර්ගයක. වස්සග්ග පරිණාමයෙන්. එතකොට හිත හැමතිස්සෙම කස කැවිලා තියෙන්නේ. හැමතිස්සෙම යොමු වෙලා තියෙන්නේ අතහැරීමකට. නැතුව බදා ගැනීමකට නෙමෙයි. අල්ලා ගැනීමකට නෙමෙයි. උපාදානයකට නෙමෙයි. ඒනකොට එන ඕන එකක් නිකන් අර සාමාන්‍යයෙන් කියන්නේ නෙළුම් පතක වතුර රැඳෙන්නේ නැහැ කියලා. නේද? නෙළුම් පතට කොච්චර වතුර වැටුණත් නිකන් රූටල යනවා. රැඳෙන්නේ නැහැ. ඒකට උරා ගන්න නැහැ. නිකන් ලිස්සලා යනවා. අන්න ඒ වගේ මේ හිතට එතකොට මොන දේ ආවත් රැඳෙන්න බෑ. ඇතුලේ ගොඩ ගැහෙන්න බෑ. මුල් බැස ගන්න බෑ. නිකන් අර වතුර මේ ඇලවෙච්ච නෙළුම් පතකට වැටිච්ච වතුර බින්දුවක් නිකන් රූටලා ලිස්සලා යනවා වගේ මේ හිතින් ගැලවි යන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ යන මාර්ගයේදී මෙන්න මේ උපාදානස්කන්ධ අපචයං ගච්ඡති. මේවා ලිහිලා යන්න ගන්නවා. මේවා නිකන් වියකෙන්න ගන්නවා. උපාදාන වෙනවා වෙනුවට වෙච්ච උපාදානත් ගැලවි යනවා. හිතන්න අපේ මොකක් හරි රත්තරන් ආභරණයක් හරි නැත්නම් රත්තරන් බෝලයක් හරි තිබුණා. හැබැයි ඒක ඔක්කොම මේ මලකඩ අල්ලලා තිබුණේ. අපිට හොඳ මොනා හරි දෙයක් හම්බුණා, ද්‍රාවණයක් හරි මොකක් හරි උපක්‍රමයක් හම්බුණා. දැන් ඒ ද්‍රාවණයේ දැමීම නිසා හරි නැත්නම් අපි මේ කරන උපක්‍රමයක් නිසා හරි ඒ එළියේ තිබිච්ච ඒ ආවරණය, ඒ මලකඩ ඔක්කොම එහෙමනම් ගැලවි යන්නේ. ටික ගැලවි යනවා. මොකද්ද ඉතුරු වෙන්නේ? අර රත්තරන් වගේ පියන ඒ පිරිසුදු බව. අන්න මේ හිතේ තියෙන පිරිසුදු බව. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ නමක් දෙන්නේ පබස්සර මිදම් භික්ඛවේ චිත්තං කියලා. මහණෙනි මේ හිත ස්වභාවයෙන් ප්‍රභාෂරයි. ඒක තමයි ප්‍රකෘති හිත. ඒක තමයි විමුක්ත සිත, නිදහස් සිත. ඒතර මේක මේ එදියෙන් ආපු අර මලකඩ ටික තිසා තමයි මේක සම්පූර්ණයෙන්ම මේ අඳුරු වෙලා තිබිලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන්කමක් ලැබුණා නම් අන්නේ අඳුරු කරපු මේ බාහිර ආවරණය පොඩ ගලවලා දාන්න බුදුහාමුදුරු කියන මේ කාටත් උරුම ඒ ස්වාභාවික පවිත්‍ර තාවය තමයි අපි කාගෙත් තියෙන්නේ. ඒ පිරිසුදු හිත තමයි අපි කාගෙත් තියෙන්නේ. ඒ ප්‍රභාෂ්වර හිත තමයි කාටත් තියෙන්නේ. නමුත් ඉතින් අපි ඒ කරපු දේවල් හරහා අපේ ඒ ආවරණයේ අඩු වැඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. මේක ඇතම් කෙනෙක්ගේ බරපතල වෙන්න පුළුවන්, ගොරෝසු වෙන්න පුළුවන්, සිනිඳු වෙන්න පුළුවන්, තුනී වෙන්න පුළුවන්. ඒව වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි කාටත් උරුම අන්න අර මැද තියෙන ඒ සරල නිකලස් පවිත්‍ර භාවය තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේක විශ්වාස කරන කෙනාට චිත්ත භාවනං අත්ථීති වදාමි. මම කියනවා චිත්ත භාවනාවක් තියෙනවා. ඒ තැනත්ත උත්සාහ කරනවා. මේ ඒ පිරිසුදු හිත නැවත මතු කරගන්න. තමන්ගේ ගෙදරට යන්න. ඒ ප්‍රකෘති හිත අත්දකින්න. නිකලස් හිත අත්දකින්න උත්සාහ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හොඳයි පින්වත්නි. එහෙනම් අපි අද උත්සාහන්ත උනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සාමාන්‍යයෙන් කිසිම සතියක් සමාධියක් ප්‍රඥාවක් නොවඩා කටයුතු කිරීම තුළදී අපිපත් වෙන අනතුර තේරුම් ගන්නත් ඒ හරහා අපේ හිතේ තව රාගානුසයක්, පටිඝානුසයක්, අවිජ්ජානුසයක් වැඩෙන ආකාරය තේරුම් ගන්නත් එහෙම නොකර සතියක් ප්‍රඥාවක් සමාධියක් දිනු කරලා මේ විපස්සනාවක් වර්ධනය කිරීම හරහා අපේ හිතෙන් රාග අනුසයක්, පටිඝ අනුසයක්, අවිජ්ජානුසයක් දුරු කරන ආකාරය තේරුම් ගන්නත්. ඉතින් අපි මේ පැති දෙක හොඳින් තේරුම් අරගෙන අපේ ජීවිතවල මේ රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය දුරු වෙන ආකාරයෙන් කටයුතු කරන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.